කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශන සියලු සිත් සුවපත් කොට නිවාලන්න. කලම්බු ටෙලිවිෂන් උතුම් දේශීයක අභිමානය. වාසනාවන්ත රාත්‍රියක්. රැයක් නැත්තම් කලාවක් නැහැ නේද? ඒලා අඳුරත් එක්ක අපිට දැනෙන ඒ බොහෝ පාරිසරික සාධක පවා ඔබ නිසල්මනේ ඔබේ පරිසරයට ඇවිදගෙන ගියොත් ඒ රාත්‍රියේ ඔබට අපූර්ව දේවල් දැක ගන්න ලැබෙවි. ඒ හැම දෙයක්ම චිත්‍රයක් කියලා හිතුවොත් ඔබ වෙනස් ලෝකයකට අරගෙන ආවි. තොටගොම්බේ ශ්‍රී රාහුල හිමියන් සැලලිහිණි එක් තැනක සටහනක් තබනවා. අපූරු කවියක්. ඒ සඳස් කාව්‍ය ගත්තොත් පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් පරව තඹර පෙති ගිලිදිය තලා පිටින් පරව සිහි ඇතිව තරව සිහි ඇතිව පරතරෙට යන අටින් කරව පියාසර සකි කොන්ත ගම් තොටින්. බලන්නේ වචන ටික ඒ බස් විස්කම් අතර අපිට දැනෙන හැම අකුරකම රූපයක් තියෙනවා, චිත්‍රයක් තියෙනවා. අද සුභාෂිතයෙන් අපි වෙලා වෙන් කරගන්නේ රූපය ගැන කතා කරන්න. ඒ රූපේ ධර්මතාවය මොකක්ද? ධර්මානුකූල රූපය මොකක්ද? අපිට මතකයි මීට සති දෙකක් ආපස්සට ගියොත් අපේ මේ චිත්‍ර ගැන කතා කරපු වැඩසටහනේ අපේ කතානායකයා අපේ ශාන්තකේ හේරත් මහත්තයා අපිට කිව්වා ඔබ කොහේ බැලුවත් හැම තැනම චිත්‍රයක් තියෙනවා කියලා. ගහක් බැලුවත් චිත්‍රයක්, සතෙක් බැලුවත් චිත්‍රයක්, පරිසරයේ කොහේ බැලුවත් චිත්‍රයක් කියලා. ඇත්ත. අපි කාටත් රූපයක් තියෙනවා. ඒ නිසා මේ රූපය මොකද්ද කියාගෙන පුළුවන් තරම් දුර හොයාගෙන අද සුභාෂිතය ඔබත් එක්ක යන්න අපි බලාපොරොත්තු වෙනවා. සතුටුයි මුණ ගැසීම. සතියක් පසු වී අද වැඩම කළා ඊටාම ගෞරවයෙන් වැඩසටහනට සුභාෂිතයේ වැඩසටහනේ අපේ ආශිර්වාදයේ පිණිස අපේ නාලිකාවට ආශිර්වාදයක් වන නාලිකාව නරඹන ඔබට ආශිර්වාදයක් වන ගෞරවනීය සංගරුවන නියෝජනය කරමින් මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ආචාර්ය නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය බැද්දේවිල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. සතුටුයි මුණ ගැසීම. නැවතත් ඔබ වහන්සේ මේ ඉන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිර්මාණ ශිල්පී ජනමාධ්‍යවේදියෙක්. ඒ වචන දෙකේ චරිතෙම තියෙනවා. ශාන්තකේ හේරත් මහත්මයා. මම හිතන්නේ සුභාෂිතයේ බොහෝ වැඩසටහන් ඔබ නිසා පිරුණා. ඒ නිසා අපි අලුත් ඉසව් සොයා වැඩසටහන් නිර්මාණය කළා. සතුටුයි මුණ ගැසීම. ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහන. සුභාෂිතයේ වැඩසටහනට නේද? සාමාන්‍යයෙන් ඕනිම තැනක් ලස්සන වෙන්නේ එක්ක මලක් පිපෙන්න ඕනේ. නැත්තම් ප්‍රියමනාප කෙනෙක් මුණ ගැහෙන්න ඕනේ. සුභාෂිතයට ඔබ එහෙමයි. මනෝවිද්‍යා උපදේශිකාවක් විදිහට දැයට තමන්ගේ කාර්යභාරය කරන අපි පසුගිය දවසත් මතක් කළා ජාතිය අම්මා කෙනෙක් වෙන්න. ඊටාම මහන්සි වෙලා මේ දැයේ සෑම දරුවන් වෙනුවෙන්ම තමන්ගේ ශරීරයෙන් ගලාගෙන ගිය සෑම දාඩිය බිඳුවක්ම හොඳ පළසක් නිර්මාණය කළ අම්මා කෙනෙක්. දක්ෂ මනෝවිද්‍යා උපදේශිකාවක්. හිත හරියට හඳුනගෙන හදවතට කතා කරන අති දක්ෂ සංනිවේදිකාවක් කියමු අපි සුභාෂිතයට අපිට මුණ ගැහුණා. බුද්ධිකා එරන්දි ජයසිංහ. ඊටම සතුටුයි මුණ ගැසීම ඔබතුමියත්. එහෙනම් අපි සාර්ථක ගමනක් යන්න පුළුවන් නේද අපේ හාමුදුරුවනේ? ඔබ වහන්සේගේ ආශිර්වාදය ඇතුව. අපි අපේ හාමුදුරුවනේ දැන් රූපය ගැන පරිසරය දැන් මෙතුමා දුන්නපු විදිහට හැම දෙයක්ම චිත්‍රයක්. රූපය කියන වචනේත් බුදුහාමුදුරුවෝ
මේ දේශනා කරලා තියෙනවා. අපේ හාමුදුරුවන්ට සුභාෂිතයේ සුදුසු තැනකින් පටන් ගන්නට මුලින්ම අවසර ලැබෙනවා අපේ හාමුදුරුවෝ. පළමු කොටම සුභාෂිතයේ වැඩසටහනට සම්බන්ධ වෙන අපේ දෙපළටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපේ ලසන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සුභාෂිතයේ වැඩසටහන නරඹන ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද කාලෝචිත මාතෘකාවක් මුල් කරගෙන මේ සුභාෂිතය වේලාව වෙන් කරන්නට සූදානමින් සිටිනවා. රූපය කියලා ගත්තාම ඇත්තටම අපේ මේ පියවි හැට පේන හැම දෙයක්ම රූපයක්. අපි මේ රූප නිසා මනස හොඳ පැත්තටත් හරව ගන්නවා. ඇතමෙක් රූපය නිසා මනස නරක පැත්තටත් හරව ගන්නවා. එහෙමයි අපේ. ඉතින් මේ රූපය නිසා මනස විකෘති තත්වයට පත් කර ගන්නට නෙමෙයි. ප්‍රකෘති තත්වයෙන්ම තබාගෙන රූපය පිළිබඳ මනාව වූ අවබෝධයක් ඇතිව ජීවත් වෙන්නට ඕනේ වටපිටාව බුදුරජාණන් වහන්සේ ධර්මයේ පුරාම විවිධ තැන්වලදී කතා කරලා තියෙනවා. ඒ නිසා මේ රූපය කියලා කියන්නේ ඇත්තටම අපේ මේ බාහිර වටපිටාව ගත්තොත් ඒකත් රූපය. ඒ වගේම අභිධර්මයේ පැත්තෙන් ගත්තොත් රූපය ගැන වෙනම කතා කරනවා. පංචස්කන්ධය ගත්තොත් එතනත් තියෙනවා රූපස්කන්ධයෙන් පටන් ගන්නවා. පංච උපාදානස්කන්ධය ගත්තොත් එතනත් පටන් ගන්නේ රූප උපාදානස්කන්ධයෙන්. ඒ වගේම ඇස නැමැති ඉන්ද්‍රියට අරමුණු වෙන්නේත් රූපය. ඒ නිසා මේ රූපය කියන කාරණාව මාතෘකාව ඊටමත් කාලෝචිතයි. විශේෂයෙන්ම අපි රූපය කියන කාරණාව ගත්තාම රූපය අද සමාජයේ බොහෝ දෙනා ඇලීමට හේතු වන පැතිකඩක් හදාගෙන. රූපය නිසා මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ දෛනික ජීවිතය ආපස්සට හරවගෙන ඒ වගේම රූපය නිසා මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතය විනාශ කරගෙන අද සමාජ වෙන විට තරුණ සමාජය බොහෝ වෙලාවට මේ රූපය පස්සේ යන්ට ගිහිල්ලා තමන්ගේ ජීවිතය විනාශ කරන තැනට විනාශ කරගන්න තැනටපත් වෙලා තියෙන රූපෙත් නැති කරගෙන තියෙන රූපෙත් නැති කරගන්නවා. සමහර අන්න ඒ වගේ මේ ඇත්තටම කතා කළොත් තමන්ගේ ආශාවන් තමන්ටම පාලනය කරගන්න බැරි වෙච්ච තැන්වලදී තමන්ට යථාර්ථය අවබෝධ කරගන්න බැරි වෙච්ච තැන්වලදී තමන්ගේ රූපයත් විනාශයටපත් කරගන්න තැනට බොහෝ දෙනාපත් වෙලා. ඒ වගේම තමයි අපි දැන් සාමාන්‍යයෙන් අපි මේක සංවාද වැඩසටහනක් නිසා අපි කතා කරමු මේ වර්තමානයේදී අපි මල ගෙදරකට ගියත් මේ රූපය පිළිබඳ ඕන තරම් පාට ධර්මයේ සඳහන් පාට අපේ නෙත ගැටෙනවා. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තන්න ජීරති. රූපය මරණයටපත් වෙන විනාශයටපත් වෙනවා. හැබැයි තමන්ගේ නාමය දිරන්නේ නැහැ, දිරීමටපත් වෙන්නේ නැහැ කියන කාරණා. ඒතකොට මේ නාම රූප කියන අවස්ථා දෙක ධර්ම ඉතාමත් ලස්සනට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. හරියට මේ නාම සහ රූප කියන්නේ දහමේ විස්තර කරන්නේ ධර්මිටි දෙකක්. ධර්මිටි දෙකක් එකට හේතු කරලා තියෙනවා වගේ. නාමය නැතුව රූප පවතින්නේ නැහැ, රූපය නැතුව නාම පවතින්නේ නැහැ. හරියට ධර්මිටි දෙකක් එකට ගැට ගහලා හේතු කරලා තියෙනවා වගේ. එකක් අයින් කරපු ගමන් එකක් කඩාගෙන වැටෙනවා. ඒ වගේ. එතකොට ඒවා එහෙමත් නැත්නම් හරියට ගහක පොත්තක් තියෙනවා, පොත්තට ගහක් තියෙනවා. අන්න නාම රූප. ඒ වගේම තවත් තැනකදී විස්තර කරන්නේ දැන් අන්ධ මිනිස්සයාට පාරේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කොර මිනිස්සයාටත් හරියට ගමන් කරන්න බෑ. හැබැයි මේ අන්ධ පුද්ගලයයි කොර පුද්ගලයයි දෙන්නම එකතු වුණොත් ගමන් කරන්න පුළුවන්. කොහොමද? කොර මිනිස්සයාට S2 පේනවනේ. අන්ධයාගේ කර්මතින් ඔහුට පාර කියාගෙන යන්න පුළුවන්. අන්ධයට කිව්වොත් අපි යන්න ඕනේ මේ පාරේ. කිව්වොත් ගමනාන්තය දක්වා යන්න පුළුවන් මේ දෙන්නම එකතු වුණොත්. හැබැයි දෙන්නටම යන්න බැරි දේ දෙන්නම එකතු වුණොත් යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ඉතින් මේ රූපය කියන කාරණාව තුලදිත් නාම රූප එකතුව බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන වගේ විවිධ උපමා ආදී භාවිතා කරමින්. ඒ නිසා මේ රූපය තවත් ඉදිරියට කතා කරගෙන යමු. රූපය කියලා කියන්නේ ඇත්තටම අපි මනස වියවුල් කරගන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි. රූපය නිරන්තරයෙන්ම අවබෝධය යථාර්ථය කියන මේ කාරණා මත
පවත්වාගෙන යා යුතු කාරණාවක්. අපේ හැමදෙර අපි නැති දෙයක්ත් තියෙනවා කියලා රූප ධාතුව ඇතුලේ විශ්වාස කරන ඒවාත් තියෙනවා නේද? එහෙම මවාගත්ත දේවල් තියෙනවා. මවාගත්ත දේවල් මිනිස්සු සම්මුති තුල ඉන්නේ බොහෝ. සම්මුති තුල ඉන්නේ. එහෙම කතා කරන සමහර මිනිස්සු බොහෝ පුද්ගලයන් රූපය කියන එක මවාගෙන ජීවත් වෙනවා. එහෙම ගත්තොත් ඇත්තටම අපි රූපේ මවාගත යුතු තැන් තියෙනවා. රූපේ මවාගත යුතු නැති තැන් තියෙනවා. දැන් මෙහෙම කියපුවම හිතයි මොනවද රූපයෙන් මවා ගන්නට එන්නේ? ඇත්තටම බුදුහාමුදුරුවෝ මන් ජීවමානව දැකලා නැහැ. ශ්‍රවණය කරන සදැහැති ඔබ සෑම සිළුම දෙනාමත් බුදුහාමුදුරුවෝ ජීවමානව දැකලා නැහැ. නමුත් අපිට බුදුහාමුදුරුවන්ගේ ධර්මය, ගුණය මෙනෙහි කරගෙන බුදුහාමුදුරුවෝ නැමැති ඒ උතුම් පුරුෂයාණන් වහන්සේ හිතෙන් මවා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ මැවීමක් පුළුවන් නම් කොච්චර වටිනවද රූපය? හැබැයි වැරදි රූපයක් අපි හිතේ තියාගෙන ඒ පස්සේ දුක් වෙනවා නම් ඒ මත කඳුළු සලනවා නම් ඒක ජීවිතේ මහා විනාශයකට පිරිහීමකට පාරක් වෙනවා. එහෙමයි අපේ හැමතුරුනේ අපි ඉදිරියට ගමන් කරමු. අපේ නිර්මාණ ශිල්පී ජනමාධ්‍යවේදී ශාන්ත මහත්මයා ඉන්නවා. ශාන්තයි මේ දැන් මේ ගහ දිහා බැලුවත් මේක සමස්තයක් නේද? මේ සමස්තයක් එක රූපයක් විදිහට ගන්නත් පුළුවන්. කොලෙන් කොලේ වෙන වෙනම රූප කියලා ගන්නත් පුළුවන්. එතකොට දැන් බොහෝ සමහර අය දැන් ලේඛනයට දක්ෂ කෙනා අපේ හැමතුරුනේ වචන වලින් රූප අදිනවා. ඔබ රේඛාවෙන් චිත්‍ර මවනවා. වර්ණයෙන් හැද ගන්නවා. එතකොට ඔබ දකින විදිහට අඳුරගත්ත විදිහට සාමාන්‍ය රූපයට අර්ථකථනයක් දෙන්න පුළුවන්. මොකක්ද මේ රූපය කියලා අහුවොත්? ඊටාම සරලව කිව්වොත් රූපය අපි හැම කෙනෙකුටම පේනවා. අපිට පේන හැම දෙයක්ම රූප. ඇහැක් තේනවා නම් අපිට පේනවා. දැන් මේ පේන දේ අපි අවබෝධ කරගන්න විදිහට. එහෙම නැත්නම් මම කියන්න කැමති චිත්‍ර ශිල්පියෙක් විදිහට පේන දේ අපි රස විඳින විදිහට ඒ රසය හරහා අපිට යම් යම් අවබෝධයන් ලැබෙනවා, සිතිවිලි ඇති වෙනවා. ඒ හරහා අපේ ක්‍රියාත්මක වීම සිදු වෙනවා. දැන් අපේ ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරා ධර්මයේ තුල රූපය ගැන දක්වලා තියෙන අදහස්. ඊට මෙහැයින් තමයි චිත්‍ර ශිල්පියෙක් විදිහට මම රූපය මුලින් දකින්නේ. එතකොට ඔබතුමා සඳහන් කරා මේ ගහ ගැන. ඒ වගේම සඳහන් කරා සාහිත්‍යයේ වචන හරහා රූප මැවීම ගැන. අපි සාහිත්‍යයේදී කරන්නේ අකුරු හරහා යම්කිසි රූපයක් අපේ මනස තුල නිර්මාණය කිරීම. උදාහරණයකට අපේ ප්‍රවීණ සාහිත්‍යකරුවෙක් වෙන මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ තුන් ඈඳුතු නවකතාවේ අර වලව්ව නිර්මාණය කරලා තියෙන විදිය, ඒකේ ගරා වැටිලා තියෙන ස්වභාවය, දියසෙවල් බැඳිලා තියෙන ස්වභාවය, දීර්ඝ කාලීනව මේක ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වය. එතකොට ඒ ගෙදර ජීවත් වෙන පුද්ගලයන්ගේ හැඩරුව, රූපය, වුන් අඳිනදී මේ දේවල් කියවෙනකොට අපි තුල ඇති වෙනවා චිත්ත රූප. මේ චිත්ත රූප ඇති වෙන්නේ අපේ තියෙන දැනුවත්කමත් එක්ක. මෙතනත් හරි වටිනා සංසිද්ධියක් තියෙනවා. අපි සමාජ අවබෝධයක් නැත්තම්, අපි සමාජය ගැන ලොකු ඇසුරක් අවබෝධයක් අපිට නැත්තම් මේ චිත්ත රූප මවා ගැනීම පිළිබඳ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලිව. එතකොට අපි ගහක් ගමු. දැන් එතන මාටින් වික්‍රමසිංහ ශූරීන් අරන් ගිහිල්ලා තියෙන නේද බුද්ධිකාර මේ භාෂා ශෛලිය. දැන් ඒ දෙබස් ඛණ්ඩ ගත්තා. කරෝලිස් මං ඔබට හැමදාම කියනවා කටින් පිඹලා පාන නිමන්න එපා කියලා. අපිට කරෝලිස් කෙනෙක් පේනවා. එතන පානක් පේනවා. එතකොට ඒ බලව්වත් එක්කම මාටින් වික්‍රමසිංහ මහත්තයා තාම ලස්සනට චිත්‍රණය කරනවා. අකුරු හරහා ඒ බලව්වට ඇහැයින් තියෙන දැවැන්ත ගහක් ගැන එහෙම. එතකොට ඒ ගහේ මෝරච්චිකම
බියපත්කම අපිට පෙන්눔 කරනවා අර වලව්වේ ජීවත් වෙන මිනිසුන්ගේ යම්කිසි පිරිහීමක් සංකේතවත් කරනවා අර ගහ හරහා. එතකොට දැන් මේක රස විඳින්න නැවතත් මට කියන්න වෙනවා. සාහිත්‍ය ගැනත් යම් අවබෝධයක් තියෙනවා. කියවලක් තියෙනවා. කියවල තිබුණාට විතරක් මදි. අපි සමාජයේ විවිධ අහුකොන් පිළිබඳව ගිහිල්ලා ඇසුරක් හදාගෙන ඒ ඇසුර හරහා ලබාගත් දැනුමකුත් අපිට තියෙනවා. එතකොට චිත්‍ර කලාවේ තියෙනවා මං හිතන විදිහට කැන්ඩිස්කි කියන බටහිර චිත්‍ර ශිල්පියා ගහක් ඇඳලා තියෙනවා. ඒ ගහේ කොළ හැලිලා ගිහිල්ලා අතු ටික විතරක් අහසට මේ විදහා දැක්වෙන චිත්‍රයක්. එතකොට අහස නිල් පාටයි. මේක හරහා මිනිස් ජීවිතයේ තියෙන නිස්සාරකම එහෙම නැත්නම් වේදනාව වියපත් වීම වගේ හැඟීම් දනවනවා අර ගහ හරහා. එතකොට තවත් තැන්වල තියෙනවා චිත්‍ර ශිල්පියෝ ගිහිල්ලා කණ්ඩායම් විදිහට බටහිර චිත්‍ර ශිල්පියෝ ගිහිල්ලා උදේ 6ට විතර එකම ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථානයේ චිත්‍රණය කරනවා. එතකොට උදේ 6ට පරිසරයේ ස්වභාවය මොකක්ද? ඊළඟට දවල් 11ට ගිහිල්ලා අර ස්ථානයේම අර ඉඳගත් ස්ථානවලම ඉඳලා නැවත ඒ දකින්න දේ චිත්‍රණය කරනවා. ඊළඟට දවල් 3ට විතර ගිහිල්ලා අර ස්ථානයේම අර ස්ථානවලම ඉඳගෙන නැවත චිත්‍රණය කරනවා. හවස 6ට ගිහිල්ලා අර මූලික ස්ථානයේම ඒ තැන්වලම ඉඳගෙන නැවත චිත්‍රණය කරනවා. මේකම රාත්‍රී 9ට ගිහිල්ලත් අඳිනවා. එතකොට මේ අඳිද්දී රූපය එකම ස්ථානයේ රූපය වෙනස් වෙන හැටි මේ චිත්‍ර ශිල්පියෝ අධ්‍යයනය කරලා තියෙනවා. මේක බරපතල අධ්‍යයනයක්. මේ අධ්‍යයනය හරහා සමස්ත චිත්‍ර කලාවේ දර්ශනයක් ඕන මේවා කරලා තියෙනවා. පහුගිය කාලවලදී මේ චිත්‍ර රස විඳපු මේ ගැන මතපල කරපු විද්‍යාඥයෝ මේකට ආලෝකානුවාද ඉම්ප්‍රෙෂනිසම් කියලා මේ හැදෑරීම නම් කරලා තියෙනවා. ඇයි මෙහෙම චිත්‍ර ශිල්පියෝ මේ රූපය ගැන හැදෑරුවේ? චිත්‍රය කියන්නේ මාධ්‍යයක්, ප්‍රකාශන මාධ්‍යයක්. මේ ප්‍රකාශන මාධ්‍ය හරහා ඇහෙන් දකින දේ තුලින් මිනිසාගේ මනස තව කෙනෙකුට කොහොමද අපි අදහස් පණිවිඩ හුවමාරු කරන්නේ? එක එක මිනිසා එක එක දේවල් දකිද්දී ඒ දකින ආකාරයේ ඇති වෙන වෙනස්කම මම අර මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත කියවෙනකොට මනසේ මැවෙන රූප ගැන කිව්වා. ඒ වගේ ඇහෙන් දකින රූපය වුණත් අපි රස විඳීම සඳහා ඒ පිළිබඳ අපි කිසියම් පුහුණුවක් පරිචයක් තියෙන්න ඕන. ඒ ඔස්සේ විශාල දැනුමක්, විශාල අත්දැකීමක්, විශාල දැක්මක් හදාගන්න පුළුවන් කියන ඉංගීය චිත්‍ර ශිල්පියෝ තේරුම් අරගෙන තිබුණා. දැන් අපි ගරු ස්වාමින් වහන්සේ කිව්වා ධර්මයට අනුව යද්දී මේක තවත් එහාට මේ රූපය ගැන කතා කරනවා. මනෝවිද්‍යාව අනුව කියපුවාම අපිට දැනගන්න ලැබෙවි තවත් මේ ගැන විවිධ විචිත්‍ර. මට හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා ඔය කාරණාවත් එක්ක. දැන් ඕකමනේ හොල්මන් කියන්නේ අපි. හොල්මන් කියන්නේ මනසින් හදාගන්න රූපය. දැන් කරුවල තැනක අපේ හාමුදුරුවනේ අපි දවල්ට තියෙන දේම තමයි ඒ ටිකේ තියෙන්නේ. මනසෙන් දැන් හෙවණැල්ලක් වැටුනහම ලයිට් එලියක් වැටුනහම පොල්ලත්තකට ඒ හෙවණැලි වැටිලා හෙවණැලි වලින් යක්ෂයෙක් ප්‍රේතයෙක් අපි හිතින් හදාගෙන බය වෙනවා. පැහැදිලිවම. මේක තමයි මම අර කාරණා දෙකක් අපි අර ගරු ස්වාමීන් වහන්සේගේ ධර්මයේ පැත්තට නැඹුරු වෙන්නේ නැතුව ඊට පහළින් අපි ගිහියන් වශයෙන් චිත්‍ර ශිල්පීන් විදියට රූපය හදාගනිද්දි හෙන් දකින රූපයත් මනසින් හදාගන්න රූපයත් ගැන තමයි මම ඉඟි කළේ. මේක හරහා තවත් බොහෝ ගැඹුරට යන්න. බොහෝ ගැඹුරින් මේක රස විඳින්න. ඒ රස විඳීම හරහා අපිට යන්න පුළුවන් ස්ථානය කොතනද?
ඒ ස්ථානයේ ඉඳලා තවත් එහාට තවත් ගැඹුරට යනවා නම් මාර්ග තියෙනවා. ඒ මොනවාද කියන එක අපි ඉදිරියේදී කතා කරමු. ඔව්. දැන් රූපය ගැන කතා කරනකොට කාන්තාව ඉස්සරහින් ඉන්නවනේ අපිත් එක්ක. මනෝ විද්‍යා උපදේශිකාවක් විදිහට මම ඔබතුමියට කෙලින්ම මනුෂ්‍ය රූපයේ පැත්තට අපි හරවමු ශාන්ත මහත්තයා අපේ හඳුරවනේ. වර්තමාන සමාජයේ ගත්තත් සමහර අය දුක් වෙනවා අපි හරි කැතයි කියලා. ඊළඟට මේ ශාන්ත මහත්තයා මාධ්‍ය බලන්න ඕනේ. ඊළඟට සමහර අය මාන්නයක් හදා ගන්නවා අපි හරි ලස්සනයි කියලා. සමහර අය දුක් වෙනවා මම මහතයි. මම කෙට්ටුයි. මට කෙට්ටු වෙන්න ඕනි මහත් වෙන්න ඕනි. ඒ වගේ ඔබතුමීට අනන්ත නිදර්ශන ඇති මනෝභාවයන් පිළිබඳව මේ රූපය කැත ලස්සන ඔවුන්ගේ ගමනට සිතුවිලි වලට අරමුණු කරා යන්න කෙසේ බලපානවද? මම මුලින්ම ඒ මතු කරපු කාරණාවත් එක්ක පටන් ගත්තොත් අපේ මනෝවිද්‍යාවේ තියෙනවා එක සිද්ධාන්තයක්. ඒක 1954 දී ලිනෝ ෆෙල්ටින්ගර් කියන මනෝවිද්‍යාඥයා හොයාගෙන තියෙන මනෝසමාජීය සංකල්පයක්. ඒක කියන්නේ කම්පැරිසන් තියරි කියලා. කම්පැරිසන් කියන එකේ තේරුම සරලව අපි දන්නවනේ සංසන්දනය කිරීමේ සිද්ධාන්තය කියලා. එතකොට මේ සංසන්දනය කිරීම පටන් අරගත්තාම මේක කොටස් දෙකකට බෙදලා තියෙනවා. upward and downward කියලා. අප්වර්ඩ් එකේදී අපි හැමතිස්සෙම කරන්නේ මෙයා මට දැන් ඔබට සාපේක්ෂව මම ඉන්නේ කොතනද? ඔයා මාරයි. සරලව කිව්වොත් ඒක. ඒතර ඩවුන්වර්ඩ් එකේදී හැමතිස්සෙම හිතන්නේ මම තමයි මාරයි. ඒ විදිහට අපි කොටස් දෙකකට බෙදලා මේ මනස කොහොමද කෙනෙකුගේ ප්‍රතිරූපය ඇත්තටම අපි දකින බාහිර රූපයට වගේම අපි කතා කරන්නේ මනෝ රූපය ගැනනේ. මානසිකව අපි කොහොමද රූප ගොඩනගාගන්නේ? ඒකත් එක්ක පෞරුෂයත් එක්ක අපි ගමන යන හැටනේ මනෝ විද්‍යාව විස්තර කරන්නේ. ඒකට ඒ විස්තර කිරීමේදී හරිම ලස්සන තීරය එකක් තමයි මම පළවෙනිට මතක් කරේ. එතකොට කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා මගේ රූපය හදාගන්න විදි දෙකකට. එකක් ideal self and real self. ideal self එක කියලා කියන්නේ මේ මගේ මෙතන ඉන්න රූපේ නෙමෙයි. මම ගෙදරදී අර සමහර කාන්තාවෝ ඉන්නේ එළියට යනකොට ලස්සනට මූණ කට ලස්සන කරලා කොණ්ඩ බැඳලා ලස්සනට යනවා. විශේෂයෙන් නිලියු. මම කිසිම කෙනෙක් එහෙම එළියට කියන්නේ කැමති නැහැ. නමුත් ගෙදර ඉන්නකොට අපි ඉන්නවා අර ඉරිච්ච ඉඳුල් ගඳ පිරිච්ච හැමදාම අඳිනාර ඔබට සරස්සනක උචක්කුව කියන. ඒ වගේ එකකින් තමයි ඉන්නේ. අන්න මගේ ideal self එක. මගේ සාමාන්‍ය ස්වරූපය තමයි අර මම ගෙදර ඉන්න විදිය. මගේ real self එක මොකද්ද? මේ එළියට ඇවිලින්න මම බොහොම ලස්සනට. ඒතර කොණ්ඩේ පීරලා හැබැයි ඉතින් ඔබතුමාලා දන්නේ මම දත් මැදලා දින්නේ කියලා. දත් නොමැදීම තමයි මගේ real self එක. එතකොට මෙන්න මේ කියන රූප දෙකක් හැමතිස්සෙම මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම වද වෙන්නේ අපේ ideal self එක ගැන නෙමෙයි. ඒ කියන්නේ මගේ යථා ස්වරූපය ගැන නෙමෙයි, බාහිරයට පේන රූපය ගැන තමයි මිනිස්සු වද වෙන්නේ. ඔතනදී දැන් අපේ හාමුදුරුවෝ බොහොම ලස්සන තැනක් මතු කරා මේ රූපය නිසා මිනිස්සුන්ගේ ජීවිත මොනතරම් තත්ත්වවලට යන්න පුළුවන්ද කියලා. ඒ අපේ ඒ තියෙන කනගාටුවම ඒ බලපෑමම හරි ලස්සනට පාවිච්චි කරන පිරිසක් ඉන්නවා. කවුද? වෙළඳ ව්‍යාපාරිකයෝ. අපේ ඒ වේදනාවම අපේ අනේ මම ලස්සන වේද මම මේකට කොහොම පේයිද කියන එක පාවිච්චි කරලා තමයි ওই පුළුවන් තරම් මිනිස්සුන්ට සුදු වෙන්න. මිනිස්සුන්ට ඇඳුම් ආයිතම් ටික විකුණ ගන්න. ඒ විතරක් නෙමෙයි මෙතුමා මතක් කර ටයර් එක විකුණ ගන්න කාන්තාවක් ඉස්සලා පෙන්නන්නේ. රූපයට අපි ඇත ගන්න ඇලීම බැඳීම සහ රූපයට අපි දෙන තැන. නමුත් මනෝවිද්‍යාව පැත්තට ආයෙ හැරුණාම අපි මිනිසුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ අර පිටට පේන රූපේ නෙමෙයි ඇතුළතින් පේන රූපේ ශක්තිමත් කරගන්න ඒ රූපේ තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ. බොහෝ පිරිසක් ඇයි Tamanට ලැබිච්ච රූපය ගැන තෘප්තිමත් නැත්තේ? මොකද්ද තියෙන අඩුව? අර මං කිව්වා මුලින් වගේ අපි හැමතිස්සෙම සංසන්දනය කරනවා. දැන් ඔබතුමා අද ඔය පුටුවේ ඉන්නවා. දැන් ඔබ මට විරුද්ධ ලිංගිකයෙක්. නමුත් ඔබ සමලිංගිකයෙක්. කියන්නේ කාන්තාවක්ම වුණා නම් මම ඔබතුමා දිහා බලලා කල්පනා කරනවා මෙයා හැමදාම ටීවී එකේ පේනවා.
මෙයාට පුදුමාකාර දැනුමක් මෙයා ගාව තියෙනවා. ඇයි මට එතනට එන්න බැරුව ගියේ? ඒ කම්පයා කිරීමේ සංසන්දනය කිරීම තුළ තමයි මං හැමතිස්සෙම රූපයත් එක්ක වද වෙන්න පටන් ගන්න. එතකොට මං හිතනවා ඔබතුමා අවුරුදු කීයක් ගත කරන්න ඇද්ද ඔබතුමාගේ අධ්‍යයන කටයුතු වලට? කොයිතරම් කැපකිරීම ප්‍රමාණයක් කරන්න ඇද්ද උතෙන්ට එන්න? ඒ හැමදේම එකතු කරලා දකින දේ එළියට මම දකින්නේ මෙතුමාගේ උස, මෙතුමාගේ හැඩරුව කියලා තමයි මගේ ඔළුව ගන්නෙ. නමුත් එතන නෙමෙයි ඔබතුමාගේ පෞරුෂය ඇතුලේ, ඔබතුමාගේ කැපකිරීම ඇතුලේ හැදෙන රූපේ අයිඩියල් සෙල්ෆ් එක කියන තැන තමයි තියෙන්නේ. නමුත් අපි වර්ධනය කරගන්නේ නැති නිසා අන්න ඒ අඩුව අපි හැමදාම වේදනාවෙන් ගත කරනවා. ඇයි මට මේ මං කැතින්ද තමයි මට පතෙන්ට යන්න බැරි. දැන් මම කතා කරද්දී ඔබතුමා අහක බැලුවොත් මම හිතා මං කැතයි, මගේ ආකර්ෂණයක් නැහැ, ඒ නිසා තමයි මේ මට අවධානය ලැබෙන්නේ නැත්තේ කියලා. නමුත් ඒ හින්දාද ලැබෙන්නේ නැත්තේ නෑ, මං කතා කරන දෙයට ඔබතුමාගේ අවධානය දිනා ගන්න බැරි නම් ඔබතුමා නෙමෙයි කිසිම කෙනෙක් මන් දිහා බලන්නේ නැහැ. එතකොට ආකල්පමය රූපය ගැන තමයි අපි වඩාත්ම අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. විරාමයට යන්න දැන් පොඩි වෙලාවක් තියෙනවා. සාමාන්‍ය මනෝවිද්‍යාත්මකව රූප කොහොමද අර්ථකථනය කරන්නේ? දැන් ආකල්පම රූපයක් කිව්වා, ඇත්ත රූපේ මේකයි කියලා කිව්වා, පිටට පේන රූපේ කිව්වා, බාහිර රූපේ, මේ ආදී රූප කීපයක්ම නේද අපේ හඳුරන්නේ. අපේ උපදේශකතුමිය අතින් කියුණා, පිට වුණා. මනෝවිද්‍යාත්මකව හැම දෙයක්ම රූපයක්ද? මනෝවිද්‍යාත්මකව හැම දෙයක්ම රූපයක්ද කියන ගැටලුවේ ඉඳලා අපි කතා කරුවත් මෙහෙම කියමු අපි. ඔබේ හඬ කියන්නේ මොකද්ද? පෞරුෂය. රූපය කියන්නේ පෞරුෂය. මේ හැම තැනකම මනෝවිද්‍යාත්මක අපි කතා කරන්නේ පර්සනැලිටි එකක් ගැන. පෞරුෂයක් ගැන. රූපයක් ගැන නෙවෙයි අපේ තැනදී අපි කතා කරන්නේ. මට ඒක මෙතෙන්ට පස්සේදී සම්බන්ධ වෙයි. නමුත් මට උදාහරණ මතක් වෙච්ච නිසා මම කියන්නේ එක අවස්ථාවක මංගාවට ආව අවුරුදු 21ක තරුණ දුවේ සම්පූර්ණ පිලිසිලා. ඔළුවේ මෙන්න මේ හරිය විතරයි පුංචි හැම කොටසක් ඉතුරුලා තිබෙ, මුළු ශරීරයම පිලිසිලා, කිසිම දෙයක් නැහැ. මාව දැකපු ගමන් මුළු ඇඟම අපි අර පිරමීඩ් වල දකින මමී වගේ ඔතලා තිබුණේ. මම ඇත්තටම ගියා යාව බලන්න. මාව දැක්කාම ඉස්සෙල්ලාම කර එයාගේ අතපය අර නම්මශීලී නෑ, වෙනකොට දරදඬු වෙලා ස්නායු පිලිසීම නිසා. නමුත් එයාට පුළුවන් වේගෙන් මම ළඟට ගිහින් කතා කරනකොට මාව තල්ලු කරපු එක. එතකොට මම ගර්භණී තල්ලු කළා කිව්වේ කියන්න පුළුවන් ඊටාම දැඩි පරුස වචන වලින් කියලා අහපු විදිය තමයි මට ඔබේ ලස්සන මට පෙන්වන්න දාවේ කියලා ඇහුවා. රූපය ගැන වේදනාවකින් ඒ දරුවා වෙලාවේ හිටියා. එතකොට එයා වද උනේ අර ඔබතුමා කිව්වා වගේ පැහැදිලිව එලි පිටින් අපි කතා කරන මතු පිටින් කතා කරන රූපය ගැන. නමුත් එයාගේ ප්‍රශ්නේ අහලා ඒ කතාව සම්පූර්ණ ගියාට පස්සේ මම පැහැදිලි කරා නෑ පුතේ. ඔය අද විදිහට මම තරුණ කාලේ මෙහෙම නෙමෙයි හිටියේ. දැන් බලන්න මම කුසේ දරුවෙක් දරාගෙන මගේ රූපය සම්පූර්ණ වෙනස්. මේ දරුවා ලැබිලා මේ දරුවා ලොකු වෙනකොට මෙතුමාර කිව්වේ දවසේ එක එක වෙලාවන් වලදී චිත්‍රයක් ඇඳා වගේ මනුස්ස ස්වරූපය කොයිතරම් වෙනස් වෙනවද? ඔබ වහන්සේ තා විස්තර කරේ අපේ කේමා බිසවගේ පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේ දක්වපු. ඒ විදිහට මම කොයි බාහිර ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබ ගිනි තියාගන්න නැති යම් කිසි හේතුවක් හින්දා. අන්න ඒ ගැටලුව අපි හොයාගමු. ඔබේ රූපය කියන්නේ අදටත් ඔබට ප්‍රශ්න ඔබ ඊටම රූමත්. ඒ වචන ටික ඇහුණ විතරයි අපි හාමුදුරනේ මගෙන් ඇහුවේ ඇත්තටම මම ලස්සනද? දැනුත් මම ලස්සනද? මං කිව්වා ලස්සනයි. ඇත්තටම ලස්සනයි. එතකොට බලන්න ලසන්ත මහත්මයා අපේ හිතේ තාමත් තියෙන්නේ සංසන්දනය කිරීම නෙමෙයිද? තව කෙනෙක් එක්ක. රූපය සංසන්දනය. ඇත්තම කිව්වොත් ඔතෙන්දී අපිට තේරෙන්නේ ශාන්තයි දැන් මේ බොහෝ කාන්තාවන්ට මේ අර මං කිව්වේ එකයි තමන්ට තමන් ලස්සන නැහැ. තමන්ට තමන් සුදු නැහැ. නැත්තම් කොච්චර වද විදිනවද සුදු වෙන්නේ. දැන් මේකත් එක්කම අපි තත්පර දෙකක් දෙන්න අපි ඉක්මනට පුංචි විරාමයක් කරන් යමු. කාල කර්මනා කන්ට නැත්තම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. අපි පුංචි විරාමයක් අරගෙන කතා කරමු සුභාෂිතේ. අපි බලමු වටිනාම රූපය මොකක්ද කියලා අපි සොයාගත යුතු. එයයි අද සුභාෂිතේ ඒකායන පරමාර්ථය. පුංචි විරාමයකට යනවා.
බෝසත් සිතුවිලි රැඳුණු බෝසත් දරුවන් සිටින බෝසත් ගුණයෙන් තැනෙන ඔබේ පන්සලේ දහම් පාසලේ දහම් දැනුමට කතිකත්වයට බැතිගියට බෞද්ධ නාට්‍යයට සමත් බුදු දරුවන්ගේ හැකියාවන් මුළු ලෝකයට පෙන්වන්න අවස්ථාවක්. ඔබේ දහම් පාසලට මෙත් සදහම් විකාශයේ නිෂ්පාදන කණ්ඩායමක් ගෙන්වා ගැනීමට විස්තර සඳහා 0112 744 399. මෙත් සදහම් විකාශය අපි ආරම්භ කළේ ඊ타මත්ම සිත හැදෙන බණ කියන්න. සිත හැදෙන බණ අපි හැම වැඩසටහනකින්ම ඔබ යහ මාර්ගයට ගන්න උත්සාහ කළා. ධර්මයට ඇසුරු කරගන්න ඔබ වෙනස් වෙන හැටි අපි මතු කරලා දුන්නා. සුභාෂිතයත් එහෙමයි මේ කතා කරන හැම භාෂිතයක්ම සුභාෂිතයක් කිරීමයි අපේ අරමුණ තිබෙන්නේ. ඒ නිසා තමයි බොහොම අමාරුවේ ලංකාවේ කොහේ හිටියත් මේ වගේ සම්පත්දායකින් ඒ සම්පත් ලාභීන් අරගෙන ඇවිල්ලා අපේ රටේ පිනින් පහළ වෙච්ච බොහෝ දෙනෙක් මේ සුභාෂිතය වේදිකාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඔබේ නිවහනේ වාඩි වෙලා කතා කරන නිසා අපිට ඕනේ දෙයක් කතා කරන්න පුළුවන් සරලව. මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සුනේ අපේ හාමුදුරුවනේ. මෙතන අර මහා ලොකු උපාධි වලින් අර අමුතු කෝඩ් දාගෙන ඉන්න අයට වැඩිය සරලව අත්දැකීම් සමුදායක් තියෙන ඉතා විශාල පරිචයක් ඇතුව කතා කරන්න පුළුවන් බොහොම පිරිසක් අපි සන්තකේ ඉන්නවා. ඒ නිසා මේ වැඩසටහන් වලින් අපි ඔබට මුණ ගැස්සන්නේ වැඩක් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙන නිසා. හැබැයි ඔබ මේ කණෙන් අහලා මේ කණෙන් පිට කළොත් නම් වැඩක් නැහැ. හොඳට පපුවට ධාරණය කරගෙන හරි මාර්ගය යන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම වෙයි. එහෙම අපිට එහෙම ප්‍රතිචාර තියෙනවා. ඔබ අපේ හඳුරෝනේ මෙතුමිය අති දක්ෂ විදිහට වැඩසටහන නියම තැනකට ප්‍රවේශයකට අරගෙන ආවා. මනෝවිද්‍යාත්මකව මොන දේ කළත් මනසනේ බලපාන්නේ අපේ හඳුරෝනේ. ලෙඩක් හැදුනත් ඒ ලෙඩේ සනීප වෙන්න සුව වෙන්න බලපාන්නේත් හිත. වැඩි වෙලා මිය යන්න බලපාන්නේත් හිත. ඕනිම රෝගයකට 78%කට වැඩිය මනස බලපාන. එතකොට දැන් බුදු පියාණන් වහන්සේගෙත් එහෙමයි අපේ සිත නියමාකාරයෙන් පවත්වා ගන්න, නියම රූප හඳුනා ගන්න, යථා රූපය හඳුනා ගන්න, අර ආකල්පමේ රූපය හඳුනා ගන්න, පෞරුෂය වර්ධනය කරගන්න තමයි දේශනාවේ තියෙන්නේ. සිත ධර්මයේ. ඔබතුමා අඳින චිත්‍ර තුලත් ඔබතුමා ගාන හැම පාටකම හැම රේඛාවකම හැම හැඩතලයකම මේ බලන චිත්‍රයේ රස විඳින පුද්ගලයාට යම් sannivedanayak ඔබ කරනවා. ඒක ග්‍රහණය කරගන්නේ තම නැන පමණින්. ඔබතුමියත් එහෙමයි. ඉතින් මේ නිසා අපි කවුරුත් එකම කාර්යය තමයි බලාගෙන යනකොට මේ පාරවල් ටිකේ කරගෙන යන්නේ. විවිධාකාර විදිහට මැතිත් වෙලා අපේ හාමුදුරුවනේ මේ හරි රූපය තෝරගන්නේ කොහොමද ඇත්තටම මේ සමාජය? ඔව් ලසන්ත මහත්තයා, හරි රූපය වැරදි රූපය කියලා දෙකක් ඇත්තරම නැතුවමත් නොවේ. හැබැයි ඉතින් දැන් අර මුලදී දැන් අපි කතා කරපු මාතෘකාවත් එක්ක යනකොටම මේ ඇත්තරම අපි ලද දෙයින් තෘප්තියටපත් වෙන්නේ නැති තැනටපත් වෙලා බොහෝ දෙනා. ප්‍රධාන හේතුව අපි හැමෝම ගත්තොත් පුහුදුන් මනසක් තියෙන ඇත්තන් හැටියට තාම මේ සසරින් එතර වෙලා නැති ඇත්තන් හැටියට කොච්චර දේවල් ලැබුණත් අපිව තෘප්තිමත් කරන්න බෑ. සතුටු කරන්න බෑ. බුදුහාඳුරොත් ඒක ධර්මයේ තුල හරිය ලස්සනට උපමා කරනවනේ. නකහාපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති අපස්සාදා දුකාකාමා ඉති විඤ්ඤාය පඬිතු. කහවණු වැස්සත් තෘප්තිමත් කරන්න බැරි අය තෘප්තිමත් කරන්න බැයිලු. සමහරට හිතන්න දැන් මෙතන කහවණු වැස්සක් වැස්සොත් අපි උනත් අපේ තියෙන පුහුදුන් ස්වභාවය නිසා ගිහිල්ලා කහවණු එකතු කරනවා. ඒක යථාර්ථය. ඇත්ත. ඉතින් අන්න ඒ වගේ අපි හැමෝම පුළුවන් තරම් මේ හරි රූපය කියලා තේරුම් ගන්නට ඕනේ යථාර්ථයමයි. ඇත්තටම ඇහෙන් රූප බලන්න එපා කියලා බුදුහාඳුරෝ දේශනා කළා නේ. ඒ රූපය දිහා බලලා ඒ රූපය පස්සේ යන්නට එපා කියන එක තමයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. බොහෝ දෙනා පටලවාගෙන තියෙනවා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන එක.
පංචස්කන්ධය කියන්නේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, මේ පංචස්කන්ධය. එතකොට උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය. උපාදාන වෙන හැටි. දැඩි වල්වා ගැනීම. අල්ලා ගැනීම. කරේ තියාගෙන යන්නේ. කරේ තියාගෙන යන්න එපා කියන එකයි. දැන් බොහෝ දෙනා ධර්මයේ වුණත් කරේ තියාගෙන යනවානේ. එතනින් කවදාවත් සසරේතර වෙන්න බෑ. මජ්ක්‍ධිම නිකායේ ඕපම්මප වර්ගයේ තියෙනවානේ හරි ලස්සන සූත්‍රයක්. මේ අලගද්දූපම සූත්‍රය. වැරදියට අල්ලාගත්තොත් ඒක තමන්ගේ සංසාරෙම පරිහානියටපත් වෙන කාරණාවක්. ඒ නිසා මේ රූපය කියන එක වැරදියට අල්ලාගත්ත තැන හරියට අර සර්පයා වලිගෙන් අල්ලාගත්තා වගේම තමයි අලගද්දූපම සූත්‍රයේදී කියන්නේ අලගද්ද කියන්නේ සර්පයාට. එතකොට සර්පෙක් උපමා කරගෙන දේශනා කරපු දේශනාව සර්පයා වැරදි විදිහට වලිගෙන් අල්ලාගත්තාම පෙරලා අපිට දෂ්ට කරනවා. හරි තැනින් අල්ලාගන්න. එතකොට මේ රූපේ පුළුවන් නම් ඇත්තටම යථාර්ථය දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ රූප බලන්න එපා කියන එක නෙමෙයි. රූපය දිහා බලලා මේ රූපය ඇත්තටම විනාශ වෙනවා. ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පුළුවන් නම් ඕනම දෙයක් දිහා බලලා ඇත්තටම අපිට පුළුවන් ජීවිතේ යථාව දර්ශනය ඇති කරගන්න. ඒ නිසා අපි මේ අපේ පියවිය හැට පේන සියලු රූප දිහා උපේක්ෂාවෙන් බලනවා නම් ඒවා හරියට අවබෝධයෙන් ජීවිතයට ගන්නවා නම් අපිට පුළුවන් හරි රූපේ තේරුම් ගන්න. රූපය කියන්නේ මොකක්ද කියලා හරියාකාරව තේරුම් ගන්න. ඒක වැරදි පැත්තක් තේරුම් අරගෙන වැරදි පාරක ගියොත් රූපය ඇත්තටම අපිව විනාශ කරනවා. ඒ නිසා ධර්මයේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම දැන් කේමාව රූපය කියලා කේමා බිසව තමන් රූපය මුල් කරගෙන උඩගුතාවයට පත්විච්ච කාන්තාවක්. මාගන්ධිය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට මේ විවාහ යෝජනාවක් ගෙනාපු කාන්තාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තේරුම් ගත්තේ නැති මාගන්ධියගේ අම්මයි තාත්තයි දෙන්න තමයි බුදුහාමුදුරුවන්ට විවාහ කළ දෙන්න මාගන්ධිය උත්සාහ දරුවේ. හැබැයි අම්මා තාත්තා දෙන්න අන්තිමේදී මගපලලාභී තැනටපත් වෙලා සසර නිමා කරනවා. මාගන්ධිය රූපයෙන් ආඩේ නිසා බුදුහාමුදුරන්ට වෛර බඳිනවා. බුදුහාමුදුරුවෝ තමන්ගේ ශරීරයට පිළිකුල් කළා. බුදුහාමුදුරුවෝ තමන්ව අවමානයට ලක් කරා කියන වැරදි මතයක් ඇති කරගෙන මාගන්ධිය බුදුහාමුදුරන්ට වෛර බඳිනවා. ඉතින් අන්න රූපේ නිසා වැරදි අවබෝධයක් ඇති කරගත්තා. යථාර්ථය අවබෝධ කරගන්න බැරි වුණා. හැබැයි කේමාව ඒ රූපේම බලන බුදුහාමුදුරුවන්ගේ තියෙන විසිතුරු දේශනා ක්‍රමය බුදුහාමුදුරුවෝ කේමාවට පේන කේමා බිසවට පේන රූපයක් මෙව්වා. ඉතා ලස්සන තරුණ කාන්තාවක්. කේමාව බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වෙළුවනාරාමයට ගියාට පස්සේ බලනවා. බුදුහාමුදුරුවෝ නැති අවස්ථාවක තමයි වෙළුවනාරාමයට ගියේ. ඒ තරම් ලස්සන සිරින් අරඹගෙන යනකොට බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටිය දැන් ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් ගෙදරකට දොරකට ගියත් ගේ ඇතුළ හොඳට ලස්සන නම් ගිහිල්ලා කාමර ඇතුළත් පොඩ්ඩක් එබිකම් කරලා බලනවා. දොරෙත් දැත් කරලා බලනවා කොහොමද ගේ ඇතුළ හරි ලස්සනයිද මෙච්චර ලස්සන ගේ කාමරත් හරි ලස්සනට ඇති. ඒ වගේ හැමතැනම හොයලා බලනවා. ඉතින් කේමාවත් මොකද කළේ මේ තියෙන ලස්සන අඹවනේ සුන්දරත්වයේ නරඹාගෙන යනකොට අඩවන් වෙලා තිබුණු දොර බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටියට ඔළුව දාලා බලනවා කොහොම ඇතුලේ ලස්සනට ඇද්ද ගන්ධ කුටියක්. ඔළුව දාලා බලනකොට කේමාවට දැන් හිතා ගන්න බැරි සිදුවීමක් සිද්ධ වුණේ බුදුහාමුදුරුවෝ ඇතුලේ වැඩ සිටිනවා. දාපෝලුව එළියට ගන්නත් බෑ ඇතුළට යන්නත් බෑ. හැබැයි කේමාව දැක්කා කේමාවට වඩා අති රමණීය සුන්දර කාන්තාවක් බුදුහාමුදුරන්ට පවන් සලනවා. අන්න එතකොට රූපයේ එතුමියගේ ඇස් දෙක ගියා ඒ රූපයේ දිස. අවසානයේදී ඒ රූපයේ දිහා බලාගෙන ඉන්න කේමාව කල්පනා කරනවා මම මෙච්චර උඩගු වෙලා හිටියට මට වඩා ලස්සන කාන්තාව තව ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ මෙතන එතුමියට විතරක් පෙනෙන දර්ශනයක් නිර්මාණය කළේ බුදුහාමුදුරුවෝගේ ආශ්චර්ය බලයෙන්. ඒ රූපෙම කෙමින් විනාශ ස්වභාවයට පත් වෙනකොට කේමාව යථාර්ථ දර්ශනය ඇති කරගෙන යථාබෝධය ඇති කරගෙන මේක තමයි රූපේ ස්වභාවය. මේ කතාව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ අපි චූටි දරුවපව මේක දන්න නිසා. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් මේ රූපය කියලා කියන්නේ නිස්සාර දෙයක්, මේක අනිත්‍ය දෙයක්, මේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන කටයුතු කරනවා නම් තණ්හාවෙන් ටික ටික ඈත් වෙලා මේ රූපය Tamanට ලැබිච්ච දෙයින් උපරිම සතුටටපත් වෙලා යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ දරනවා නම් ඒක තමයි ඇත්තම රූපය කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතෙන්ද ලාභෝ අලෝභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුකංච දහමට කම්පන. හරියට සතර දිසාවෙන් හමන මේ සුළඟට සේලෝ යතා ඒක ගන්නෝ වාතේ නන සමීරති ඒවන් නින්දා ප්‍රසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. හතර දිහාවෙන් හුළඟ හමාගෙනවත් කළුගල් පර්වතයක් හොලවන්න බෑ වගේ අටලෝ දහමින් කම්පා නොවි ජීවත් වෙන්න ඕනේ. ධර්මයේ තේරුම් කරන්න අපේ හාමුදුරුවෝ කිව්වා වගේ
බුදු පියාණන් වහන්සේ රූප පාවිච්චි කරනවා. ශාන්තයි. නන්ද කුමාරගේ කතාවත් ඒත් එහෙමයි. එතකොට ලෝකේ බිහි වෙච්ච පළවෙනිම සිනමාකරුවා බුදුහාමුදුරුවෝ අපි. ලෝකේ බිහි වෙච්ච අනිවාර්යයෙන්ම. රූපේ පාවිච්චි කරනවා. ඒක විශිෂ්ට සිනමාකරුවෙක් බුදු පියාණන් වහන්සේ. එතකොට රූපේ සහ ලස්සන කියුණා. මේ රූපේ සහ ලස්සන අතර තියෙන නෑදෑකම් මොන වගේද ශාන්තයි? ඔව් දැන් මම චිත්‍ර ශිල්පියෙක් විදිහට ගත්තාම මේක දිහා බලපුවාම රූප ලස්සනයි. හැම රූපයක්ම ලස්සනයි. කැත රූප නැද්ද? හැම රූපයක්ම කැතයි. ඕක තේරුම් ගන්න බැයිසල. ඒක බලන මනස අනුව බලන මනස අනුව ඒකේ තියෙනවා. එතකොට දැන් මෙතන අපි පැහැදිලි කරගන්න ඕන ගැඹුරුම තැන තමයි ඇහැට පේන දේ සහ මනසට පේන දේ අතර තියෙන සම්බන්ධය සහ වෙනස. කෙටියෙන්ම කිව්වොත් රූප දෙකක්. එහෙම කියන්න බෑ. දෙකකට වඩා වෙන්න පුළුවන්. ඔව්. ශාන්ත මහත්තයා දකින්න රූපේ ශාන්ත මහත්තයාට ලස්සන වෙන්න පුළුවන්. මට දකින්න ඒ රූපෙම මට ඒක කැතයි කියලා කැත හිතෙන්න වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත. ඔව්. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මගේ විශේෂයට අනුව දැන් අපි ඔය සංසන්දනේ රූප සංසන්දනයේ ප්‍රධාන තැනකට කාන්තාව වෙනවා. ඇත්තටම වැඩිපුරම කාන්තාව ගැන කතා කරන්නේ. ඒකෙදි මේ රූපය මුල් කරගෙන කාන්තාවක් හැමතිස්සෙම ප්‍රහාරය කරන්න පටන් ගන්නවා. ඕකෙදි විශේෂයෙන්ම මම සටහන් කරලා තිබ්බ එක තැනක මේ කේලම් කීමට පෙළඹෙනවා. හේතුව තමයි මේ රූපය මුල් කරගෙන එයා කරන්නේ තමන්ගේ පවුල කුටුම්බය රැක ගැනීම සඳහා තමන් ස්ථායි වීම සඳහා අනිත් මිනිසුන්ගේ වැරදි අනිත් මිනිසුන්ගේ දැන් රූපේ පමණක් නෙමෙයිනේ ලස්සන කැත තියෙන කරන ක්‍රියාවන් වල තියෙන්න පුළුවන් උගත්කමේ තියෙන්න පුළුවන් අඩලුහුණකම් මේ හැම දෙයක්ම ඉස්මතු කරමින් හැමතැනම ප්‍රචාරය කිරීමනේ කේලම් කීම කියලා කියන්නේ. එතකොට කාන්තාවක් තමන්ගේ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ඔයා දන්නවද ඔයාගේ මහත්තයා කියලා පටන් ගන්නවා. දැන් අතනත් අපේ නෝන මහත්තයා දැන් අර මාගන්ධිය අවසානයේදී අපේ උදේනි රජතුමාගේ බිසෝවරු 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් ඔය මාගන්ධිය, එක්කෙනෙක් සාමාවතී, අනිත් එක්කෙනා වාසුලදත්තා. ඔය උතන සාමාවතී කියන පසු කාලීන වෙන්නේ එතකොට මාගන්ධියත් උදේනි රජතුමාගේ බිසවක් බවට පත් වෙන්නේ. සාමාවතී කියන බිසව බුදුහාඳුරන්ගේ බණ අහන කුජුත්තර. කුජුත්තරාවත් පෙර සංසාරේ හරි ලස්සනට හිඳපු කාන්තාවක්, කුදු කාන්තාවක්. කුදුනි අර පසේ බුදුහාමුදුරු කෙනෙක් කුදු වෙච්ච පසේ බුදුහාමුදුරු කෙනෙක්ට ඇද කුදකම් කරලා අවසානයේදී කොච්චර ලස්සන වුණත් කුදුයි. උපතින් කුදු වුණා. ඉතින් හැබැයි කුජුත්තරාව නිතර බුදුහාමුදුරන්ගේ බණ අහලා ඇවිල්ලා සාමාවතීට කියලා දෙනවා. සාමාවතී බිසව ඒ වහගෙන ඉඳලා තමන්ගේ රජමාලිගාවේ 500 දෙනෙක් තරම් වූ පිරිසට ඒ ධර්මයේ කියලා දෙනවා, කතා කරනවා, සාකච්ඡා කරනවා. ඕකට කැමති නෑ මාගන්ධිය. ඒ මාගන්ධිය බුදුහාමුදුරුවෝ කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගෙන හිටියේ. මාගන්ධිය කල්පනා කරනවා මට අවමන් කරපු මේ බුදුවරයාගේ බණ මොකටද මේ ධර්මයේ රජමාලිගාවේ කතා කරන්නේ. අන්න එතනත් කෙටවීමක් එහෙම නැත්නම් කේලම් උදේනි රජතුමාට යනවා. එතනත් වැරදි අවබෝධයක් ඇති කරගත්තා අන්න තමන්ගේ රූපේ නිසා ආඩ්‍ය වෙලා කේලම කියන කිස්මතු වෙනවා. අන් අයට ගැරහීමටපත් වෙනවා. තමන්ගේ එකට ඉන්න බිසෝරුන්ටත් විවිධ අවමන් කිරීම් ආදී සිද්ධ වෙනවා. ඔබතුමිය කතා කරගෙන යද්දී ඒ කාරණා මතු කරේ. එහෙම අපි හඳුනන්නේ කිය. එතකොට මෙන්න මේ කේලම් කීප තුල තමන් බලාපොරොත්තු වෙන අර අපේ හාමුදුරුවෝ පුදුම පිළිවෙලකට ඒක අපේ ධර්මය ආශ්‍රිතව පැහැදිලි කරා. මේ රූපය මුල් කරගෙන කරන එකම දේ තමයි අනිත් අයගේ ප්‍රතිරූප බිඳහෙලීම. ඒ බිඳහෙලන්නේ තමන්ගේ කුටුම්බය ආරක්ෂා කර ගැනීම. අන් අයට වඩා අපි ප්‍රබලයි. අපි ලස්සනයි. අපිට පුළුවන් කියන ප්‍රතිරූපය ඇති කිරීම සඳහා තමයි අන් අයගේ ප්‍රතිරූප බිඳහෙලන්නේ. එතකොට තව දෙයක් තියෙනවා. දැන් ගෑනු අය විතරද මේ වැඩේ කරන්නේ? ඔව් දැන් කාන්තාවන් බයයි තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන ලස්සන කෙනෙක් දිහා බලනවටවත්. ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනවට. ඒ කියන්නේ මට වැඩිය ලස්සනයි කියලා තමන්ම නිශ්චය කරගෙන ඉවරයි. ඉවරයි. බාහිර අහිංසක මිනිස්සයා දන්නේ නැහැ මොකද්ද මේ එහෙම අදහසකුත් නැහැ බැලුවට. නමුත් තීරණය කරගෙන කාන්තාවකගේ සැකය සහ කුකුස විසින් රූපය කෙරෙහි ආකර්ෂණය පුරුෂයා කෙරෙහි ඇති කරනවා. එහෙම අවස්ථා ඕනතරම් මගේ රැකියාව ආශ්‍රිතව මට ඕනතරම් අවස්ථා ලැබිලා තියෙන ඇවිල්ලා කියනවා සමහරවිට ස්වාමි පුරුෂයෝ කතා කරලා කියනවා ඇත්තටම ඔබතුමී දන්නවද ඇයි මම මෙහෙම වුනේ? මගේ වයිෆ් තමයි මට ඒ කෙනා පෙන්නුවේ. ඇයි එයා හිතන මේ එහා පැත්තේ ගෙදර ඉන්න කෙනා දිහා තමයි උදේට ජනෙල් ඇරලා බලන්නේ කියලා. නෑ.
ඒ කෙනා සූර්ය නමස්කාරය කරනවා. උදේ ජනෙල් ඇරලා. ඒ හරින වෙලාවට එහා පැත්තේ කාන්තාවත් එළියට ඇවිල්ලා ඉන්නවා. ඒ ගැන අවධානය එන්නේ මේ හැමතිස්සෙම තමන්ගේ බිරිඳ ඒ ගැන සැකයක් බිරිඳ හිතෙනවා එහා ගෙදර තමයි සූර්යයා ඉන්නේ කියලා. සූර්යයා ඉන්නේ කියලා. දැන් රූප හරහා තව දේවල් සිද්ධ වෙනවා. හොඳයි ශාන්තයි. දැන් ගමේ තියෙන මේ මම චිත්‍ර ශිල්පියෙක් විදිහට මම මේක බලන විදිහ මම හැම වෙලේම මෙයා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ සහ අපේ මනෝ වෛද්‍ය උපදේශක තුමිය කියන දෙයටත් මේක බොහෝ විට සමාන වෙනවා. දැන් ගමේ තියෙන කතාන්තරේ එහෙම නැත්නම් අපිට අත්තම්මා අපිට ගමේදී කියලා දෙන පුංචි කතාන්තරේ රූපත් එක්ක මිශ්‍ර වෙලා මේ කියන දේවල් එක්කත් එකතු වෙන තැනක් තියෙනවා. දැන් හවස් වෙනකොට දැන් මම දැකලා තියෙනවා අපේ ගෙදර ගමේ ගෙදර ඉන්නකොට ඈත පේන කඳු වැටිවල ස්වභාවය හවස් වෙනකොට වෙනස් වෙනවා. විශාල ගස් කළු පාට වෙනවා, අඳුරු වෙනවා. ඉර බැහැගෙන යනකොට සමස්ත අහසම විවිධ වර්ණයන්ගෙන් පිරෙනවා. එතකොට ඒ ආලෝක කදම්බයන් අපේ පොළවට වැදිලා ගහකොළ වලට වැදිලා ගහකොළත් වෙනස් රූප ගන්නවා. එතකොට අත්තම්ම කියන්නේ මොකද්ද? රාශිය එළියට එන වෙලාව. රාශියගේ අවුව වැටෙන වෙලාව. දැන් අර මේ සෙල්ලම් කරන්න එපා. ලිඳ ළඟට යන්න එපා. මූණ හොදගෙන ගිහිල්ලා පාඩම් වැඩ පටන් ගන්න. ලාම්පු පත්තු කරන්. හරි. දැන් මෙතන තියෙන්නේ රූපයක්. අර පරිසරයේ අපි දැකපු රූපය, පරිසරය විහිං මවපු රූපයට අපි දෙනව අලුත් අර්ථකථනයක්. කේලම වගේ මනසේ ඇති වෙන රූප වගේම අපේ මනසට වැඩිහිටියා විසින් රූපයක් මවල දෙනවා. ඇයි මවල දෙන්නේ? දරුවන් යහපත් කරන්න, දරුවන්ගේ ආරක්ෂාව සඳහා අර කියපු පෞරුෂය වර්ධනය කරන්න. තත්පරයක් දෙන්න ශාන්තයි මෙතුමියගේ අමතර මේ ගැටලුවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සත්ත්ව ලෝකයේ ගත්තොත් පිරිමිනේ ලස්සන. පිරිමි. ඒ මොනර ගත්තොත් මොනර ලස්සනයි සෙබඩත් එක්ක බලද්දී අපේ හඳුනන්නේ නේද? අභිමානය කියන්නේ මේක මනුෂ්‍ය වර්ගයට කොහොම ගැලපෙනවද කියන්නේ මම දන්නේ මෙතන එහෙම ගතියක් නෑ. එතකොට සාමාන්‍යයෙන් සත්තු ගත්තොත් කුරුල්ලෝ ගත්තොත් දැන් හැම සතෙක්ගෙම පිරිමි සතා හරි ලස්සනයි. ගාම්භීරයි. දැන් එතන ඒ ලස්සන්ට වැඩිය ඒ පෞරුෂය නේද එළියට ඉස්මතු වෙලා තියෙන්නේ. දැන් බොහෝ කාන්තාවෝ හිතාගෙන ඉන්නෝනේ අපි හරි කැතයි. අනේ මම මෙහෙමයි කියලා හිතාගෙන ඉතින් දැන් ලෝකේ ගත්තොත් කැතම රූප සුන්දරිය ඉන්නවා. එයා හරි ඒ කැත තමයි එයා රූප සුන්දරියක් බවට පත් කරලා තියෙන්නේ. එතකොට දැන් එහෙම තියෙනවා. එතකොට නමුත් ජීවිතේ කැතද? රූපේ කැත වෙන්න පුළුවන්. දැන් කැතය ඉතාම ලස්සනට අපේ හඳුරන්නේ ගායනා කරනවා, ගීත ගායනවා. කතා කරන විදිය ලස්සනයි. සමහර ලස්සන අයගේ කත ඇරියහන් එපා වෙනවා. එහෙම තියෙනවනේ. ඇවිදින හැටි ලස්සනයි සමහර අය. හැසිරීම සමාජයේ ඉන්න විදිය, අඳින පළදින විදිය මට දැනෙච්ච දෙයක් තමයි ශාන්තයි ඔය රූප දකිද්දී සමාජයේ අපේ හඳුරන්නේ මට දැනෙච්ච දෙයක් තමයි මේ ලස්සන කියන්නේ පිළිවෙල. පිළිවෙල. එතනින් එහා දෙයක් නැහැ. ඕනිම කෙනෙක් කොණ්ඩේ ලස්සනට පිළිවෙලට පීරලා තියෙනවා නම්, පිළිවෙලට ඇඳලා තියෙනවා නම්, පිළිවෙලට කතා කරනවා නම්, සමාජය තුල පිළිවෙලට හැසිරෙනවා නම්, ඔහුගේ තරම අවබෝධ කරගෙන හරියට ඒ විදිහට ඉන්නවා නම් ඕක නෙවෙයිද ලස්සන. ඔබතුමීගේ අදහස මොකක්ද? ඒ කියන්නේ හරිම වැදගත් තැනකට මේ ඔබතුමා සාකච්ඡාව ගෙනාවේ. පිළිවෙල තමයි ලස්සන. ඒකනේ මං කිව්වේ අර රියල් සෙල්ෆ් අයිඩියල් සෙල්ෆ් කියලා. ඔව්. මගේ බාහිර ස්වරූපයේ සමාජයට මාව පේන ලස්සන තමයි මාව තැනකට ගෙනියන්නේ. ඕකට නේද අපි අර කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගැන අපි කතා කරනවානේ. පළවෙනියට මාව දැක්කහම මම ඔබගේ හිත දිනාගත්තා නම් එතනින් එහාට මම කොයි විදිහට හිටියත් ඔබතුමාගේ මතකයට මොකද අපි රූප තමයි වැඩිපුර මතකේ තියන්නේ. එතන මගේ මේ පිළිවෙල මගේ හැසිරීම මේ හැම දෙයක්ම තමයි එකතු වුණාම තමයි මනෝවිද්‍යාව කියන රූපේ හැදෙන පර්සනැලිටි එක පෞරුෂය. ඒක අපි නිවැරදිව සකස් කරගන්නේ නැති තාක්කල් කොයිතරම් මගේ එක සේවාදායිකාවක් ඉන්නවා විදේශීය නිලියක් නිසා මම මේ කියන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි. එයාගේ මාසයකට මේ රූපය ආලේපන සඳහා වියදම් කරන මුදල ගත්තොත් අපිට විශ්වාස කරන්න බෑ ඒ තරම් මුදලක් හැම වෙනුවෙන් වියදම් කරනවාද කියලා.
ඒ වගේම තව තැනක මට මතකයි මේ මෑතක එක ඉන්දියානු ජාතික නිලියක් සඳහන් කරනවා ඔබ සියලු දෙනාම ලස්සනයි. ඔබ දන්නවද කැමරාව ඉදිරියේ දකින මගේ ලස්සන ඔබ දකින්නේ මම පැය කීයක මහා යුද්ධයක් වගේ කී දෙනෙක් මගේ කොණ්ඩේ ලස්සන කරනවද මගේ ඇහි බැම ලස්සන කරනවද මේ හැම දෙයක්ම හදලෙන මගේ ඔබ ලස්සන දකින්නේ. නමුත් ඔබත් එක්ක මම නිකන් ඇවිල්ලා හිටගත්තොත් ඔබ මට වඩා ලස්සනයි. මේ ලස්සන තියෙන්නේ ඔබ මාව දකින්න විදිය. අනිත් එක ලසන්ත මහත්මයා ඔබව දැකලා තියෙනවද? තාම හොයනවා. මම අහන්නේ ඔබේ රූපය ඔබ දැකලා තියෙනවා. කොහොමද දැකලා? වම දකුණ මාරු වෙලා පේන්නේ. මට මාව පේන්නේ වම දකුණ මාරු වෙලා නම් මට ඔබව පේනවා. ඔබට මාව පේන්නේ පේනවා මට මාව පේන්නේ. එතකොට එහෙම පැහැදිලි රූපයක් දකින්න බැරි මාත් එක්ක නේද මම මේ අරගල කරන්නේ. ඔකට විද්‍යාවෙන් කියන්නේ පාර්ශ්වික අපවර්තනය කියලා. එතකොට එහෙම එකක් එක්ක නේද මේ මගේ ලස්සනත් එක්ක මම වද වෙන්නේ. මම මේ පුරුද්ද මට ආවේ මගේ අම්මගේ. මගේ අම්මා මම දැකලා තියෙනවා නැගිට ගමන් මම දැකලා නැහැ කවදාවත් අපේම රාත්‍රී ඇඳුම් පිටින් ඉන්නවා. දැන් ඇයට අවුරුදු 66ක් වෙනවා. අදටත් ඒක එහෙමයි. නැගිටම් පුදුම මගේ අම්මගේ පුදුම සුවඳක් එනවා. ඒක මං කියන්නේ අම්මගේ සුවඳ කියලා. පුදුම ලස්සනක්, පුදුම පිළිවෙලක්. කවදාවත් මං දැකලා නැහැ මගුල් ගෙදරකට යන්න ගියත් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හැඩ වෙනවා. එයාට පුදුම හුරුවක් තියෙන. ඒ අඳින කොයි විදිහටත් ලස්සන. ඒක මට විතරක් නෙවෙයි. ඇයව දකින ඕන කෙනෙක් හරි ප්‍රියමනාපයි. ඇගේ ලස්සන නෙමේ තියෙන ප්‍රියමනාපභාවය සහ ඇගේ පෞරුෂය. ඒ හින්දා මම අපි කියන්නේ ශාන්තයි කළු උනත් දැකුම් කළුයි කියලා. මගේ ගෙදරත් ඉන්නවනේ දැකුම් කළුවෙක් කෙනෙක්. දසුන්ද? දසුන්. ඒකත් විශේෂ කිව යුතුම කතාවක්. එතකොට ඒ හරහා මම හුරු වෙලා තියෙනවා. මම මගේ විශ්වාසය ගොඩනගියේ මට සහෝදරියුම දෙන්නෙක් ඉන්නේ අපිත් ගෑන් ළමයි තුන්දෙනෙක්. අම්මා අපේ පෞරුෂය ගොඩනගලා තියෙන ඔයගොල්ලෝ කොහොමද ලස්සනයි. ඕනම තැනක කියන්නේ මගේ දරුවෝ හරි ලස්සනයි. ඔබතුමී එකගයි ලස්සන කියන්නේ පිළිවෙල කියන එකට. අනිවාර්යයෙන්ම මම එකගයි. මොකද හේතුව අම්මා හැදුවේ ලසන්ත මහත්මයා අපේ පිළිවෙල. මේක ගෙදරින් හදන්න ඕන දෙයක්. මම මට ඉන්නවා දුවෙක්. මම වද වෙලා මම ලස්සන නෑ කියලා මගේ කොණ්ඩේ කැතයි, මගේ දත් ටික කැතයි, මගේ ඇඟිලි ටික කැතයි කියලා කියන තාක්කල් මගේ දරුවගේ පෞරුෂය හදන්නේ කොහොමද මම? එහෙම දරුවෙක්ගේ කතාවක් මම මගේ වෘත්තීය ජීවිතේ මම කරලා තියෙනවා. අම්මා මහතයි, මමත් මහතයි. ඒ ඔබට සාපේක්ෂව මම මහතයි. හරිද? එතකොට මේ අම්මා කෙට්ටු වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා. විශ්වාස කරනවද අවුරුදු 16 දැන් එයාගේ දුවට බර කිලෝ 21යි. අඩු ගානේ BMI level එකේවත් නෑ. ඇයි ඒ? අම්මා මහත් වෙනවා. අම්මාගේ මහත ගැන අම්මා වද වෙනවා. දරුවා ඉස්සරහා ගැන කතා කරනවා. දරුවා දැන් තමන්ගේ කෑම පාලනය කරන්න පටන් ගන්නවා. ඒ ක්‍රමවේදයකට නෙමෙයිනේ අපි හැමදෙරුනේ කටයුතු කරගෙන යන්නේ. දරුවා අම්මා කරන දේ බලාගෙන අම්මගේ ඩයට් ලිස්ට් එක දරුවත් ඉදිරියට කරගෙන යනවා. එතකොට එතනින්ම ඒ දරුවා පළවෙනිට එයා දකින්න එයාගේ අම්මා කැතයි කියලා. මම මගේ අම්මා මතක් කරේ නිසා මට මගේ අම්මා ලස්සනයි. මගේ අම්මා තරම් කවුරුත් මට ලස්සන නැහැ. ඒ පෞරුෂය තමයි මම දැක්කේ. එතකොට අර දරුවාගේ පෞරුෂය කඩලා තියෙන අම්මා ඊට පස්සේ දරුවට තව දවසක බැනලා අපි වැඩක් නැහැ. ඔයාගේ ඇයි මේවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි ප්‍රශ්නේ උඩ දිග හොයනවා. නෑ හොයන්න තියෙන්නේ ඉස්සලම අම්මා තමන් ගැන තමන්ගේ පෞරුෂය ගැන සෑහීමකටපත් වුණාද කියන තැන. රූපයක් කළ හරියක්. ඔව්. දැන් ඕකේ තව පැත්තක් තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ ලස්සන ගැන. ලස්සන සමහර ලාවට රවටනවා. ලස්සන ඇහැ රවටනවා. එතකොට හැම කෙනෙක්ම ලස්සන හරහා තව කෙනෙක් රවට්ටන්න බලනවා. දැන් අර අම්මා ඇඟ මහත එක නතර කරලා කිට්ටු කරගන්න හදන්නෙත් තමුන්ගේ ස්වරූපය පේන්නේ නැතුව වෙන ස්වරූපයකට යන්න. දැන් එතකොට සමාජයට චිත්‍රයක් සමාජයේ ඇඳලා තියෙනවා මෙන්න මේ බෝතලේ හැඩේ තමයි නියම ලස්සන කියලා. ලස්සන. ඒ ලනුව කනවා. එතකොට දැන් චිත්‍ර ශිල්පියෝ විදිහට මේකේ අපේ දායකත්වය මොකක්ද? ධර්මයේ දායකත්වය මොකක්ද? මනෝවෛද්‍යවරයෙක්ගේ දායකත්වය මොකක්ද? දැන් චිත්‍ර ශිල්පියෙක් විදිහට
අපි අඳින හැම එකක්ම සියලු මිනිසුන්ගේ රසය වැඩි දියුණු කිරීම සඳහා ලස්සනට ඒගොල්ලෝ කියන ලස්සනට ඇඳිය යුතුද? ඒකද චිත්‍ර ශිල්පියෝ විදිහට මගේ වගකීම වේ යුත්තේ. මෙන්න තව කාරණාවක්. මේක බරපතල කාරණාවක්. එතකොට මේක සරලව අපි මේක බැලුවොත් එහෙම දැන් අපේ ආගමික සංස්කෘතිය අනුව ආගමික සාහිත්‍යයත් එක්ක අපේ පන්සලේ ඇඳලා තියෙන චිත්‍ර ලස්සනද? එතකොට ගැඹුරින් චිත්‍ර කලාව හදාරන ගැඹුරින් චිත්‍ර කලාවේ නියැලෙන නිර්මාණ ශිල්පීන්ගේ චිත්‍ර ලස්සනද? එතකොට චිත්‍රය වර්ග කරනවා විවිධ විදිහට ඉහළ උසස් නිර්මාණ, වාණිජ්‍ය නිර්මාණ, ව්‍යවහාරික භාවිතයට ගන්න නිර්මාණ, මේ වගේ චිත්‍ර කලාවත් එක එක තැන් වලට බෙදෙනවා. එතකොට මේගොල්ලෝ බෙදලා තියෙන්නේ ඇයි? බෙදලා තියෙන්නේ බුද්ධිමත් ජනතාවට මේ වර්ග බෙදීම් හරහා ඇතිවෙන ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් ගන්න. දැන් වාණිජ්‍ය චිත්‍ර කලාවේදී භාවිතය වෙන්නේ අර අපි මුලිනුත් සඳහන් වුණා ටයර් එකක් විකුණන්න ලස්සන ගෑනු කෙනෙක්ගේ රූපයක් දාන්න. එතකොට මේ රූප දැකීමෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? රැවටීම. එතකොට අපේ ධර්මයේදී අපි දකිනවා ලස්සන නෙළුම් මලක් පන්සලේ බුදුගේ ඇතුලේ සටහන් වෙලා තියෙනවා. නමුත් ඒ රූපය අපි ඇහෙන් දකින නෙළුම් මලට වඩා එහෙම් පිටින්ම වෙනස්. හැබැයි විචිත්‍රයි. කොහොමද මේක කරේ කියලා. ඒ තුල අපිට නිවන පේනවා නේද අපේ හඳුන. හරි. එතකොට ඒ මල නිර්මාණය කරන්න නිර්මාණ ශිල්පියා උත්සාහ කළේ ඇයි? ඊළඟට අපි අර කතා කරපුකේ තව තැනකට ගිහිල්ලා මේවා කරමු. අපි ගෑනු රූපයක ලස්සන හොයනවා. එතකොට චිත්‍ර ශිල්පියෙක් ගෑනු රූපයක ලස්සන හොයන්නේ ඇයි? ඒ වගේම තියෙනවා පිරිමි රූපේ ලස්සනම පිරිමි රූපේ හදන්න මයිකල් ආන්ජලෝ ඩා වින්සිලා වගේ අය උත්සාහ කරලා තියෙනවා. එතකොට ඒ පිරිමි රූපේ හැදීම සඳහා පුද්ගලයෝ ගණනාවක් ගෙනල්ලා එක පුද්ගලයෙක්ගෙම දැන් බටහිර රටවල මොඩල් එකක් තියාගෙන තමයි නිර්මාණයක් කරන්නේ. එතකොට ඒ නිර්මාණය අලංකාර කිරීම සඳහා එක එක අවයවවල ලස්සන තියෙන පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් ගෙනල්ලා තමයි අර රූපය හරිගස්සලා තියෙන්නේ. මුළු එකම එක වගේ ලස්සන වෙච්චි අර අපි කියමු සංකේත ලස්සනට සමාන ලස්සන තියෙන රූපයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ ඊළඟ කාරණාව මම ටිකක් ඉක්මනින් කියාගෙන යන්න. නිර්මාණ ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් තමුන්ගේ කැන්වස් එකේ හරි කඩදාසියේ හරි රූපයක් චිත්‍රයක් අඳින්නේ ලස්සන පෙන්වීම සඳහාමද? මම අවධානය සඳහා යෝජනා කරනවා ඒ නිර්මාණය හිතීම සඳහා තමුන්ගේ මනස අවදි කර ගැනීම සඳහා ඇස් දෙකෙන් පේන දේ හරහා මනසින් දැකීමට යෝජනා කිරීම සඳහා තමයි අර චිත්‍රය නිර්මාණය කරන්නේ. එතකොට කවුරු හරි නිර්මාණ ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් අඳින නිර්මාණය ඔබ සතුටු කරන්න කිරීම සඳහා කරනවා නම් ඒක නිර්මාණයක් කියන තැනට මං හිතන්නේ මම ඒක යෝජනා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක ඔබතුමා ලස්සනයි කියනවා නම් අර නිර්මාණ ශිල්පියා කරපු දෙයක් නැහැ. ඔබ ඒ චිත්‍රය දිහා බලලා ඔබ ඒ චිත්‍රය මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? ඇයි මෙහෙම ඇඳලා තියෙන්නේ? මේකෙන් කියවෙන්නේ මොකද්ද? අර බලන්නා තුල තියෙන අත්දැකීම් අර චිත්‍රය හරහා ඇවිස්සෙනවා නම් හිතන්න යලි පරාවර්තනය වෙනවා නම් ඒ අජීවී නිර්මාණයත් එක්ක සංවාදයකට ඇති වෙන්න පුළුවන් නම් එතන හොඳ නිර්මාණයක් තියෙනවා. ඒ හොඳ රූපයක්. එහෙමයි. අර මොනාලිසා වගේ. මොනාලිසාගෙත් එහෙමයි. දැන් මොනාලිසා චිත්‍රයත් ගැහණියෙක්ගේ සුන්දරත්වයේ තියෙන දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ මොකද්ද මේක මං අහලත් තියෙනවා එහෙම කියනවා මේක ලස්සන නෑ මොකද්ද මේක තියෙන මොකද්ද මේකේ වටිනාකම. නමුත් ඒකේ වටිනාකම ඒක තුලට
අපි ගිහිල්ලා ඉවරලා මෙයා hina වෙනවද? මෙයා අඬනවද? මෙයා මොන වගේ හැඟීමකින්ද ඉන්නේ? ඊළඟට ඒක නිර්මාණය කරපු ශිල්පියාගේ ශිල්පීමේ ගුණ මොනවාද කියන එක හෙවීම. මට එක අවසරයක් දෙන්න. චිත්‍රයක් කියන්නේ, රූපයක් කියන්නේ අපි මේ කතා කරන සියලු දේවල් කැටි කරපුවාම ඒක හරියට ගුවන් පටයක් වගේ දෙයක්. අපිට ඒක තේරෙනවා නම් අපි ඒක බලලා ඉවර වෙලා ඒකේ ප්‍රයෝජනය අරගෙන ඒක විසි කරලා දානවා. හැබැයි ගුවන් පටයක් අපි හදලා තියෙන්නේ ඇයි? ගුවන් යානයක් ඒක ඔස්සේ ගිහිල්ලා ගුවන් ගත වෙන්නේ. අපි නිර්මාණයක් කළ යුත්තේ ඇයි? ඒ හරහා ගිහිල්ලා අපේ මනස උසස් තලයකට ගෙනියන්න. උසස් තලයකට ගෙනියවොත් මොකද්ද වෙන්නේ? ඒ ගියපු මනසට බොහෝ දේ පේනවා මේ ඉඳගෙන ඉඳි අපිට පේනවට වඩා. මේක තමයි නිර්මාණ ශිල්පියෙක් රූපයක් මැවීමේ පරම යුතුයකම විය යුත්තේ. හොඳයි. රූපයකට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කියලා අපිට නේද අපේ හාමුදුරුවනේ හරි පුදුමයි. රූපය කළ හරියක් කියලා හිතේ ඔබට නේද? එඳ මේ හැම වචන කතා කරන හැම වචනයක් තුළම සැඟවිච්ච ඒ ආදර්ශමත් රූපය ඔබ උත්තේජනය කරන බව අපි දන්නවා. මෙතුමිය කතා කරන පරාසය ජීවිතයට අවශ්‍ය රූප කදම්බේ. ඒ නිසා අපි අපේ ස්වාමීන් වහන්සේලා කරන දේශනා හැම දෙයක් මෙහෙමයි. සුභාෂිතය අද රූපය ඔබට සමීප කරනවා. පුංචි විරාමයකට යමු. ධර්මදර තෙරණුවන් වහන්සේලා විසින් දේශනා කොට වදාරනු ලැබූ විචිත්‍ර ධර්ම දේශනාවන් සඳහා සුපින්වත් ඔබගේ පින්වත් දායකත්වයක් ලබා දී මෙත් සදහම් විකාශයෙන් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ලෙසින් සකල ලෝවාසී බෞද්ධයින් හට බෙදා දී ධර්ම දානමය ආනිසංස රැස් කරගත හැකියි. විස්තර සඳහා 0112 744 399 විමසන්න. නැවතත් අපි අපේ සුභාෂිතයේ වැඩසටහනින් ඉතාම සමීප ලෙන්ගතුකමක් දැනෙනවා අපිට මේ රූප ගැන කතා කරනකොට. අපේ හාමුදුරුවනේ රූප වචන එළියට එනවා ධර්මයෙන් ටිකක් ඈත. ධර්මානුකූලව බොහෝ විදිහට ඔබ වහන්සේලා අපිට උපදෙස් දෙන්නේ රූපයට රැවටෙන්න එපා කියලා. මෙතුම එතෙන්ට ගෙනාවා. දැන් ඒ නිසා අපි රැවටිලා ඉන්නේ අපේ හාමුදුරුවනේ මේ රූප මාලාවක් එක්ක අපි රැවටිලා තියෙන්නේ. මේක සසර දිගටම අපි රැවටෙන වැඩක්. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ යථා රූපය අඳුනා ගන්න වැඩපිළිවෙල දේශනා කළා. දැන් අපි මේ කතා බහේදී අපි ආපු දේ තමයි මේ රූපය හඳුනා ගැනීමේදී මේ පිළිවෙල. අපේ හාමුදුරනේ ගේක වුණත් පෞල් ජීවිත දැන් වර්තමානයේ අපි සමාජයේ දැක්ක දෙයක් තමයි කොළඹ උසාවියේ ගත්තොත් තියෙනවා දික්කසාදු නඩු බුද්ධිකා 55ක් 56ක් මේ වෙනකොට තියෙනවා මේ වෙඩින් ඇල්බම් එක ගන්න කලින්. ඒ කියන්නේ විවාහ වෙලා අර මාස 3ක්වත් යන්න කලින් දික්කසාද වෙන ඒවා. පිළිවෙල සහ අපිළිවෙල තමයි බොහෝ දේවල් තුල තියෙන්නේ. මහත්ය පිළිවෙලට ඉන්න කැමති නෝන කැමති නෑ. නෝන පිළිවෙලයි මහත්ය අපිළිවෙලයි. වැඩට ගිහලා බෑග් එක විසි කරනවා මේස් දෙක ගලවලා මේ සුට්ට විසි කරනවා තව ඇඳුමක් දොරේ එල්ලන ඔය වගේ තත්ත්වයක් තියෙන. එතකොට ගැටුමක්. එතකොට මේ පිළිවෙල සහ අපිළිවෙල තුල අඳින චිත්‍ර දෙක අපේ හඳුනේ පරිසරයට, මනසට, හිතට හරි සනීපයිනේ.
ධර්මයේත් ඒ පිළිවෙල රූපයක් තියෙනව නේද? දැන් පන්සලක් ගත්තත් අපේ හඳුනන්නේ අපි කියන්නේ ලස්සන ගෙයක් දැම්මම පන්සල වගේ ගේ තියෙනවා කියලානේ අපි කියන්නේ නේද? අනිවාර්යයෙන්. පන්සලක් වගේ ගෙයක් තියෙනවා කියලා අපේ හඳුනන්නේ ඔබ වහන්සේලා. සැනසීම දැනෙන්නේ. ඔබ වහන්සේලා මේ බෝධි මළුව මිදුල අතු ගන්න හරි රටාවකට. ඒවේ තියෙනවා පිළිවෙලක් අපේ හඳුනන්නේ. ඒ පිළිවෙල gedara හදාගන්න විදිහ චුට්ටක් අපි දේශනා කරමුද සුභාෂිතේ. ඇත්තටම ලසන්ත මහත්තයා දැන් රූපය කියන මාතෘකාවේ ඔබතුමා ප්‍රශ්නය පිළිවෙල කියන කාරණාව සම්බන්ධයෙන් දැනටම ගෙනාව ප්‍රශ්නය. ඉතින් මේ රූපය කියන එකට ඇත්තටම රැවටිලා කියන කතාවත් කතා කරපු නිසා එතනත් පොඩ්ඩක් මේ මතක් කරලා ඉන්න කැමති. බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් දේශනා කුද්දක නිකායේ විවිධ තැන්වලදී දේශනා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක පිරිස සිව්වනක් පිරිස ගත්තාම භික්ෂු භික්ෂුණී කියන පිරිස දෙපැත්තම අන්තර්ගත වෙලා කුද්දක නිකායේ තියෙනවා තේරගාථා සහ තේරිගාථා. තේරිගාථා දිහා බලනකොට සමහර තෙරණින් වහන්සේලා අතීතය ගැන කතා කරනවා. අතීතේ මම මේ වගේ ලස්සනට හිටියා. රහත් භාවයට පත් වෙනවත් එක්කම උදාන ඒවනේ තේරිගාථාවල තියෙන උදාන හරි ලස්සනට කියනවනේ කාලකා බඹර වන්න සාදිසා. ඒ වගේ මගේ ශරීරයේ ඒ කාලේ හරි ලස්සන කේශ කලාපයක් තිබුණා. ඉස්සර මගේ ඇහිබැම මේ වගේ ලස්සනයි. මගේ මූණ මේ වගේ පියකරුයි. ඒ වගේ ක්‍රමෝන්නතව සැකසිච්ච ශරීරයක් මට තිබුණා. හැබැයි ඒ ඔක්කොම මගේ දැන් විනාශ වෙලා ගිහිල්ලා. ඒ වගේ තිබුණු කේශ කලාපය දැන් මගේ හරියට සාවුන්ගේ ලොම් වගේ ගඳ ගහන තැනටපත් වුණා. මගේ අර පියකරුව තිබුණු ශරීරය වැහැරිලා ගියා. මේ වගේ හරිය ලස්සනට ඒ තෙරණින් වහන්සේලා මහරහත් භාවයට පත් වෙනකොට මේ තෙරණින් වහන්සේලා තමන්ගේ උදානේ තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. අතීතයේ මේ ඔක්කොම මම සතුටයි සැපයි සුන්දරයි සුඛයි ප්‍රණීතයි කියලා ගත්ත ඔක්කොම මහා අනිත්‍යතාවයෙන් යුක්ත දෙයක්. මම රූපය කියලා ගත්තේ වැරදි දෙයක්. ඒකේ යථාර්ථය අවබෝධ කරගත්ත මට ඊට වඩා සැබෑ සුවයක් ඊට වඩා මහා සතුටක් තියෙනවා කියලා පසු කාලීනව විස්තර කරනවා. ඉතින් එතනත් අර ජීවිතයේ පිළිවෙල මේ පිළිවෙල කියන එක ඇත්තටම වටිනවා. ජීවිතයේ දැන් ගෙයක් හදා ගන්න කොටත් එතන පිළිවෙලක් තියෙනවා. විනය පිටකය ගත්තොත් බුදුහාමුදුරුවෝ හරිය ලස්සනට පිළිවෙල පෙන්නලා දෙනවා. උදාහරණයක් විදිහට භික්ෂුන් වහන්සේ නමක් කොහොමද පිළිවෙලට තමන්ගේ පාත්‍රය හොදාගන්නේ? පාත්‍රය කොහොමද හොදලා ඉවරලා පිහින්නේ? පිහලා තැම්පත් කරන්නේ? තමන්ගේ ඇඳ ඇතිරිල්ල කොහොමද දාන්නේ? ඒ වගේම තමන් නිදා ගන්න ඕන පිළිවෙල මේ හැම එකක්ම බුදුහාමුදුරුවෝ පිළිවෙල උගන්වනවා. විනය පිටකයේ ගත්තොත් ඒ විනය පිටකේ හරිය ලස්සනට ඒ වත් පිළිවෙල එහෙමයි. ඊටමත් ලස්සනට උගන්වනවා. කනකොල ගහ ගලවන හැටිත් කියන. ඒවත් කියලා දෙනවා. දැන් අර අතු ගන්නකොට පිළිවෙල අපේ ලසන්ත මහත්තයා කතා කළා වගේ ඒ වගේම වැසිකිලිවත එතන වැසිකිලියට ගියාම කොහොමද පිළිවෙල? වැසිකිලිය දැන් මුල් කාලේ වැසිකිලිය කියලා වෙනම කුටියක් තිබුණේ නෑනේ. දැන් අද එනකොට ඒක ගෙදරක උනත් ඊටමත් ලස්සන තැනටපත් වෙලා තියෙනවා වැසිකිලිය කියන. අනිත් එක අපේ හඳුරෝනේ ඉස්සර උනත් මේ ශාන්ත මහත්මයා මේ වත්තේ ඈතම කොනකනේ ඕක හැදුවේ. දැන් සාලේනේ හදන්නේ. සාලේ හදන්නේ. මේ හඳුරන්නේ අවසරයි. දැන් අනුරාධපුර යුගයේ වගේ වෙනකොට ඊටාම දියුණුවා. ඊටමත් දියුණුවා. අපේ පන්සල් වල තිබිලා තියෙනවා කැටයන් කරපු පිළිවෙල හදපු. ඒ පොච්චි අපේ හඳුරෝනේ මේ වැඩේ කරන්න හිතෙන්නේ නැති තරමටම ඒ තරම් දුක හිතෙනවා. ඒ තරම් ලස්සනයි. ඔව්. සමහර වෙලාවට හැබැයි ශාන්ත මහත්තයා ඒක පාවිච්චි කරලා තියෙන්නේ මේ ධානලාභී ස්වාමින් වහන්සේලාට රහතන් වහන්සේලාට පමණයි මං හිතන විදිහට. සමහර වෙලාවට එතනත් දිව්‍ය විමාන එහෙමත් ඇඳලා තිබිලා තියෙනවා රූප රාමුත් තියෙනවා. එතනත් අදහස් කරන්නේ එතකොට දිව්‍ය විමාන වලටත් අපි එතන ඒ වගේ තැනකදී ඒවා යොදාගෙන තියෙන්නේ. ඊට එහා නිවන සුන්දරයි. මේ ඔක්කොම යථාර්ථය අවබෝධ කරගන්න. අනිත් එක අපේ ස්වාමීන් වහන්සේ ඒකේ විද්‍යාත්මකයි ශාන්ත මහත්තයා. දැන් ඒ චූටි සියුම් විවරයක් තියෙන්නේ. දැන් කැසිකිලියක නම්. එතකොට යූරියා යුරික් අම්ල ක්‍රිකටිනයින් කියන මේ බැහැර කරන කිසි දෙයක් පරිසරයට එකතු වෙන්නේ ක්‍රමානුකූලව පෙරිලා. අපි පිටකරන මුත්‍ර ටික අවසාන පිරිසිදු වතුර බවට පත් වෙලා පොළොවට මුදා. ඒ වගේ තාක්ෂණයක් අතිහෙලයි. අතිහෙලයි අපේ අති ආදිතමයෝ අඩුම තරමේ මේ මල මුත්‍රවත් නිකම් පොළොවට මුදා හැරියේ නැහැ. ඒවත් ඇත්තටම කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ රූපයත් ඊටාම විශිෂ්ට අපිට ඇඳ හොඳ චිත්‍රයක්. ඒවත් පිළිවෙල ගත්තාම දැන් ওই මුට්ටි ක්‍රමයේ වගේ වැසිකිළියේ වෙනම අඟුරු වෙනම ඊට පස්සේ බොරළු ඒ වගේ මුට්ටි ක්‍රමයට පෙරිලා අන්තිමේදී පිරිසිදු. එතනක් පිළිවෙලනේ මේ හැම දෙයකම තියෙන්නේ පිළිවෙලක්.
එතකොට බුදුහාමුදුරුවෝ වැසිකිළිය කියන කාරණාව මුලදී එලි පහලියට ගියේ. කලින් වෙනම කුටියක් විදිහට තිබුණේ. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේක කුටියක් විදිහට හදා ගන්න හැටි. ඊට පස්සේ වහලයක් තිබුණේ. වැස්සට තෙමෙනවා. ඊට පස්සේ වහලේ හදා ගන්න හැටි. දොරක් තිබුණේ නැහැ. එතනදී ගැටලු මතුවුණා. ඊට පස්සේ දොරක් හදන හැටි. ඔන්න ඔය විදිහට තමයි වැසිකිලි වත හරියට ලස්සනයි අපේ පින්නතුන්වා කියවන්න ඕනේ වත්තක් කන්දකේ ඒ වගේ වැසිකිලි වත වච්ච කුටි වත වගේ මේ විනය පිටකයේ තියෙනවා ඒ රේරුකාණේ හාමුදුරුවෝ පොතක් ලියලා තියෙනවා රේරුකාණේ හාමුදුරන්ගේ ඒ පොත්වලත් තියෙනවා ඒ අර බුදුදහමින් ගත්ත විනය පිටකයේ තියෙන කාරණා අරගෙන ලස්සනට සංග්‍රහිත කරලා එතකොට මේ පිළිවෙල එකින් එක බුදුහාමුදුරුවෝ ඒ වගේ පෙන්නලා තියෙනවා. ඉතින් මෙතනත් රූපය යථාර්ථයේ තේරුම් ගද්දී පිළිවෙල අවශ්‍යයි. ජීවිතයේ පිළිවෙල හදාගන්න එක ජීවිතයේ පිළිවෙලත් හදාගන්න එක රූපයේ පැත්තෙන් ඇත්තටම රූපයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඒ පිළිවෙලත් ඇත්තටම ටිකෙන් ටික අවබෝධ කරගන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් වටිනවා. අපේ හාමුදුරුවනේ දැන් අපි ඇඟ පිරිසිදු කරනවාරු නේද? දැන් මේ ඇඟ චූටි මදුරුවෙක් කෑවොත් ඉන්න බෑනේ. කොච්චර පොඩි කට්ටක් නිදි කුඹ කට්ටක් වගේ එකක් කෑවොත් ඉන්න බෑ. අපි කොච්චර පරිස්සම් කරනවද බුද්ධිකා මේ ශරීරේ? මැස්සෙක් මදුරුවෙක් වහන්නේ මදුරු දැල් දාගෙන රස්නෙට සීතල යන්ත්‍ර කරගෙන හොදලා ඇඳගෙන නේද? දැන් ඇඳුමක් ගත්තත් හොඳ පිට අනුන්ට කන පිට අපිට. එතකොට මේ විදිහට පරිස්සම් කරගෙන හැම පැත්තෙම තියෙනවම යනවා. නමුත් මේ ශරීරය මේ පිරිසිදු කරාට කොච්චර තාක්ෂණයේ දියුණු වුණත් හිත පිරිසිදු කරන්න මැෂින් එකක් නැහැනේ අපේ හමුදුරුවනේ. හිත පිරිසිදු කරගෙන පිළිවෙල හදන වැඩපිළිවෙල තියෙන්නේ බුදුදහමේ. බුදුදහමේ. ඒ නිසා මේ ජීවිතයක් පිළිවෙල වෙන්න ලස්සන වෙන්න බුදුදහම ඕනේ නේද අපේ හමුදුරුවෝ? අනිවාර්යයෙන්ම. අපි මේ පිළිවෙල බුදුහාමුදුරුවෝ පිළිවෙල සහ පිරිසිදුකම අගය කරපු ශාස්ත්‍ර අතර ඉතා ඉහළයි. බුදුහාමුදුරුවෝ හරියට අගය කළා. දැන් උදාහරණයක් විදිහට පූතිගත තිස්ස හාමුදුරුවෝ ළඟට වැඩම කරනවානේ බුදුහාමුදුරුවෝ. පූති කියලා කියන්නේ සැරව. සැරව වැగిරෙන ශරීරයකින් යුක්තව හිටිය පෙර සංසාරේ කරපු මහ කුසල කර්මයක් නේ. වැද්දෙක් වෙලා ඉන්න කාලේ මේ වද දුන්නා කුරුල්ලන්ගේ පිහාටු කැපුවා ගැලෙව්වා. ඒව නිසා අවසානයේදී මොකද උනේ? කුඩා අබෑට වලින් පටන් ගත්ත තමන්ගේ ශරීරයේ කුඩා ගෙඩි අවසානයේදී බෙලි ගෙඩි සද්ධර්ම රත්නාවලි හරි ලස්සනට ඔක විස්තර කරනවානේ. ඉතින් මේ පූතිගත තිස්ස හාමුදුරුවන්ට කවුරුත් නෑ අවසානයේදී අප උපස්ථාන කරන්න. බුදුහාමුදුරුවෝ තමයි අවසානයේදී තිස්ස හාමුදුරුවෝ ළඟට වැඩම කරන්නේ. වැඩම කළා බුදුහාමුදුරුවෝ එකපාරටම ධර්මයේ මේකත් බුදුහාමුදුරුවෝ දැනන් හිටිය තව සුළු මොහොතකින් තිස්ස හාමුදුරුවෝ මේ පිරිනිවන් පාන බව අපවත් වෙන බව. ඒ කාරණාවෙන්දී බුදුහාමුදුරුවෝ කළ ඉස්සල්ලාම කියලා පිරිසිදු කළා. සිවුරු සියල්ල උණු වතුර වලින් හොදලා පිරිසිදු කළා. තිස්ස හාමුදුරුවෝ පිරිසිදු කළාට පස්සේ අවසානයේදී තමයි ධර්මයේ දේශනා කළේ. හැම දෙයකම පිළිවෙලක් තියෙනවා. පිරිසිදුකමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ හරිය ලස්සනට අගය කරනවා මේ පිරිසිදුකම. ජීවිතේ අපි හැමදෙනාගේම මේ පිරිසිදුකම තියෙනවා. ඒ වගේමයි බුදුහාමුදුරුවෝ රූපේ එපා කරන්නත් අපූර්ව දේශනා කරනවා. දැන් එක එක වර්ගයේ අසූචි පිරිච්ච මැටි කලයක් මෙහෙම මොන හරි දෙයකින් හිල් කළොත් ඒ හිල් නමයකින් අසූචි වෑහෙනා වගේ මේ කුණු ශරීරය දිහා බලන් එපා කියලා නිරන්තරයෙන් උන්වහන්සේ දේශනාවේ තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ ඒ ශරීරයේ තියෙන අසුභය කැත මේ සියල්ල පැහැදිලි කරනවා නේද අපේ. ඇත්තටම දැන් අර අසූචි කලයක් වගේ අපේ රූපේ උපමා කරද්දී ඇත්තටම අපි දැන් ඔක්කොම මේ කලයට රැවටිලා ඉන්නවා. ඇතුලේ තියෙන අසූචි කියන බව දන්නේ නැති නිසා වටේ සුවඳ විලවුන් ගල්වල ලස්සන පියකරු රූපය ඇඳලා ඕක ලස්සන දිලිසෙන රත්තරන් රෙද්දකින් වහලා තිබුණොත් අපි කවුරුත් කැමති ඕකට ලං වෙලා සුවඳ වටේ හැමන නිසා අපි කැමති ඕකට ලං වෙන්න. එහෙම බලන අපි ඇතුළාන්තේ කොහොම සුවඳ ඇත්ද කියලා අසූචි කල්ලේ දිගහැරලා බලන්න කැමති. ඕක තමයි ඇත්තම යථාර්ථය. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇතුළාන්තේ අවබෝධයෙන් දකින්න. දැන් අපි බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළා නෑ ධර්මයේ මේ රූපය එපා මේ රූපේ සරසන්න එපා කියලා නෑ. රූපේ සැරසුවට ගැටලුවක් නෑ. දැන් අර කසීරට උපන් කසීසලු දරන ඒ ඇත්තන් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟට කියන්නේ අපි සුවඳ විලවුන් නැගගල් වෙනවා. අපි විසිතුරු විදියට කසීසලු දරනවා. අපි මේ විදියට ලස්සන ආභරණ පළඳමින් ජීවත් වෙන්නේ. අපිට ගැළපෙන ධර්මයක් පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ ඒ අය එළවෙලා දැම්මේ නෑ. බුදුහාමුදුරුවෝ ඒ අයගේ ඒ අලංකරණතාවය සහ ඒ අයගේ සුන්දරත්වයේ අගය කළා. ඒ වගේම නකුල මාතා නකුල පිතා කියන දෙන්නත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මේ වයස්ගත දෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මගේ මේ කාන්තාව මගේ භාර්යාව මං ජීවිතේ ප්‍රාර්ථනා කරගෙන ආපු කාන්තාව මම මේ ඇස් දෙකෙන් මෙතුමිය ඇරෙන්නට වෙන කාන්තාවක් දිහා බැලුවේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා මේ කාන්තාවගේ ගුණ වර්ණනා කරනවා නකුල පිතා. කාන්තාවත් එලෙස ඉන්නකොට තමගේ ස්වාමි පුරුෂයාගේ ගුණ වර්ණනා කළා.
භාග්‍යතුන් වහන්සේ මේ මගේ ස්වාමි පුරුෂයා මම විවාහ උදා පටන් මෙතුමා ඇරෙන්න වෙන කිසිදු පුරුෂයෙක් දිහා රාගික ඇසින් බැලුවේ නැහැ. එතකොට ඒ වගේ ඒ වගේ වර්ණනා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ එක්ක කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ඒවට ගැරහීමට ලක් කළේ නැහැ මේ වගේ දේවල් මාත් එක්ක කතා කරන්න එන්න එපා කියලා. මේ රූපේනේ වර්ණනා කළේ. තමන්ගේ මේ ජීවිතයේ තමන්ගේ විවාහ ජීවිතේ වර්ණනා කළේ. මේ අය පිළිකුල් කළේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒවා අගය කළා. හැබැයි යථාර්ථය අවබෝධ කරන තැනට බුදුහාමුදුරුවෝ ඒ අයගේ සුන්දරත්වය අවසානයේ ගෙනාවා. ඒක තමයි ඇත්තම උතුම් බුදුදහම කියලා කියන්නේ. එහෙනම් බුදුදහම තුලින් අපි ඇත්තටම මම කියන්නේ කවුද? මගේ ඇතුලේ ඉන්නේ කවුද? මේ සියල්ලම යථාවදර්ශන ඇති කරගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඇත්තටම මම කියන පුද්ගලයා ගත්තොත් අපි දන්නවනේ මම සහ මගේ කියලා දෙයක් නැහැ කියලා. දහමේ කතා කරන්නේ එහෙම. එතකොට හිතන්නකෝ දැන් ලසන්ත මහත්තයා ගත්තොත් කුණු ගොඩක් නේ. මම ගත්තොත් කුණු ගොඩක්. අපේ ශාන්ත මහත්මයා, බුද්ධිකා මහත්මිය අපි ඔක්කොම බැලුවොත් මේ පංචස්කන්ධයේ ඔක්කොම කුණු ගොඩක් නෙමෙයි. දරාගෙන ඉන්නේ. කුණු ගොඩවල් 32ක්. අහන්න අමාරු වුණත් ඇත්ත ඕකයි. ඇත්ත ඕකයි. ඇත්තටම දැන් අපි ලසන්ත මහත්තයා කියලා දැන් ඔන්න කුණු ගොඩවල් 32 වෙන් කරනවා. අපි දත්තිංසකාරයේදී නේද? අත්තිමස්මින් කායේ කේසා කෙස් ටික වෙන් කරනවා. දෙතිස් කුණප කන්දේ ඔක්කොම වෙන් කරනවා. ලොම් ටික ගලවලා වෙන් කරනවා. දත් ටික වෙන් කරනවා. හැම වෙන් කරනවා. ඕකේ බැලුවොත් එහෙම කුණු ගොඩවල් 32ක්. දැන් අපි දත් ටික පෙන්නලාද කෝ ලසන්ත මහත්තයා. ලසන්ත කියලා මහත්තයෙක් නෑ මෙතන. මේ කුණු ගොඩවල් 32ක් තමයි අපි මේ එකතු කරගෙන හිටියේ. අන්න මම කියන පුද්ගලයෙක් හදාගත්තා. මගේ කියලා දෙයක් හදාගත්තා. මේ අවබෝධයෙන් ඇතිව කටයුතු කරනවා නම් රූපය කියලා කියන්නේ ඇත්තටම ඇති දෙයක් නෑ කියලා. අර කතාවක් තියෙනවානේ ලස්සන හැමදේ මොහොතක සුවදේ එහි කෙලවර දුකදේ. එහෙනම් ඒ යථාර්ථය අවබෝධ කරන්න පුළුවන් නම් ඇත්තටම රූපය පිළිවෙල ඇතුව ජීවත් වෙන්න, පිරිසිදු ඇතුව ජීවත් වෙන්න. හැබැයි යථාර්ථය අවබෝධ කරගන්න. එතකොට තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්. ඔතනත් රැවටීම තියෙනවා ශාන්ත මහත්තයා. චිත්‍රවල මොන ගුණයද මොන වගේ විශේෂ ලක්ෂණද අපිව රවට්ටන්නේ, අපිව අන්දන්නේ, අපිව අතරමං කරන්නේ? හරි අහගෙන ඉන්න ආස හිතෙන ධර්ම දේශනාවක් කරුවා. මේ රූප අපි රවට්ටනවා. දැන් ඕක ඔබතුමා චිත්‍ර ගැනම ඉලක්ක කරලා මට දීපුවාම වර්තමානයේදී සියලු චිත්‍ර නොගැඹුරු ශිල්පීන්ගේ නිර්මාණ අපිව රවට්ටනවා. නොගැඹුරු නිර්මාණ ශිල්පීන්ගේ චිත්‍ර කියලා මම කියන්නේ වර්ග කරලා කියන්නේ ඔවුන් නිර්මාණය කරන්නේම අනිත් එකා රවට්ටන. අනිත් එකාගේ ප්‍රසාදය ලබන්න. අනිත් එකාගෙන් වර්ණනාවල් අහන්න නැත්නම් තියෙන වාණිජ්‍ය අවශ්‍යතාවයක් වැඩි දියුණු කරගන්න. එතකොට ඒ වාණිජ්‍ය අවශ්‍යතාවල් සඳහා අඳින්න නැතුව චිත්‍රය තමුන්ගේ රසවින්දනය සඳහා අඳින ශිල්පියා. එහෙම නැත්නම් නිර්මාණය අභ්‍යාසයක් කරගෙන ඒ අභ්‍යාසයේ ගැඹුරට හිමි දෙන ශිල්පියාගේ අරමුණ වෙන්නේ ඒ ශිල්පය හරහා, ඒ අභ්‍යාසය හරහා තමුන් දකින දේ වැඩි දියුණු කරගන්න. ගැඹුරට යන්න. එතකොට ඒ නිර්මාණ පසුපස යන අය අර ගැඹුර සොයමින් අර අපේ ස්වාමීන් වහන්සේ කියපු ධර්මය සොයා යාම සඳහා ඒක මාර්ගය කරගන්න. දැන් ඔය රවට්ටිල්ල කියන එක සහ පිළිවෙල කියන එක ගැන මම මගේ චිත්‍ර ශිල්පීමය අත්දැකීම් කීපයක් කියන්න. මම පුංචි දරුවොත් එක්ක වැඩ කරනවනේ. එතකොට දැන් ඒ ළමයින්ට සමහරලාවට එක කොලයක් දීපුවාම ඒ කොලේ සමහරලාට ඉතා ඉක්මනින් ඉවර කරනවා. එකල තව කොලයක් ඉන්නවා. එහෙම නැත්නම් කොලේ එහා පැත්තේ අඳින්න කියනවා. එතකොට මම එක ළමයෙකුට කිව්වා එහෙම ඉක්මනින් වැඩ කරන ළමයෙකුට අපි කොලේම අඳින එක විතරක් නෙවෙයි චිත්‍රය. අපිට තව චිත්‍ර අඳින්න පුළුවන්. අපි උදේ පාන්දර නැගිටපු ගමනුත් අපි චිත්‍ර අඳිනවා. අපි ගිහිල්ලා මුලින් දත් ටිකම අඳිනවා කියන්නේ චිත්‍රයක් අඳිනවා කියන්නේ. ලස්සන කරනවා. මූණ හොදනවා කියන්නේ චිත්‍රයක් අඳින එක. නිදාගෙන හිටපු ඇඳ පිරිසිදු කරන එකත් චිත්‍රයක් අඳිනවා කියන්නේ. දැන් මේ කතා පුංචි දරුවෝ කොයිතරම් දුරට අල්ලගත්තද කියනවනම්
ඒ අම්මා කෙනෙක් ඇවිල්ලා මට කියනවා සර් පුදුම වැඩක් වෙලා තියෙනවා. වෙනදා උදේ නැගිට ගමන් අමාරුවෙන් නැගිටවල මූණ හොදන්න යවන ළමයා දැන් නැගිටපු ගමන් කරන්නේ ඇඳ ලස්සන කරලා කොට්ටේ පිළිවෙලකට ලස්සනට තියලා බෝනික්ක ගෙනල්ලා ලස්සනට ඇඳේ නිවැරදි තැන තියලා මේ නිරියපු බෙඩ් ෂීට් එක මලක් වගේ ලස්සනට නමලා හරි ගස්සන එක මොකද්ද මේ උනේ කියලා. අන්න නිර්මාණයක් කිරීම සඳහා පිළිවෙල ඇති කිරීම සඳහා අපි ළමයා පෙළඹුවා කියන එක. ඔබතුමා මාව මාධ්‍යවේදියෙක් කියලා නිතර මම අඳුන්වලා දෙන නිසා මම මාධ්‍ය සඳහාද කොහොම මේ පිළිවෙල නිර්මාණය භාවිතා කරන්නේ කොහොමද කියන එක අපේ වර්තමාන මාධ්‍යවේදීන්ගේ සැලකීම සඳහා මේ යමක් කියන්න උත්සාහ කරනවා. මගේ මාධ්‍ය ගුරුවරයෙක් දයාසේන ගුණසිංහ මහත්මයා, මගේ මාධ්‍ය ගුරුවරයෙක් එඩ්මන්ඩ් රණසිංහ මහත්මයා මේ මහත්තුරු දෙන්නම මාව පෙළඹුවා පුවත්පත් කලාව ඇතුලේ පිටුවක් තුල කොහොමද පිළිවෙල හදන්නේ. නිර්මාණාත්මකව මේ පිළිවෙල හදපුවාම එයින් සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන පරීක්ෂණයක් කරන්න. එතකොට පත්තරේ පිටුවක් ගත්තාම ඒ පත්තරේ පිටුවේ තියෙන ලොකු අකුරු හෙඩින්ස් කියලා කියනවා. නිවුස් එක යන ලිපියේ යන අකුරු පිළිවෙලක් තියෙනවා. පින්තූර යනවා, චිත්‍ර යනවා. මේවට සම්බන්ධ යම් යම් සංකේත යනවා. මේ දේවල් ගලප්පලා නිර්මාණාත්මකව පිටුවක් සකස් කරන්නේ කොහොමද? දැකපු ගමන් දකින්න රූපේ ලස්සන වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අභියෝගයේ ජය ගන්න මම පිටුවක් කරපුවාම දවසක් මට චූටි තප්පර කීපයක් දෙන්න මාස ගාණක් අවුරුද්දකට සම්බන්ධ කාලයක් පත්තරේ ගියපු ලිපියක් සම්බන්ධ පිටුවක් මම අර පරීක්ෂණය හරහා මම වෙනස් කරා, අලුත් කරා, අපි කියනවා ලේඅවුට් එක කියලා පිළිවෙල වෙනස් කරා. මේ වෙනස කරලා මාසයක් යන්න කලින් මට දවසක් රණසිංහ මහත්තයා මගේ ගුරුවරයා මට කතා කරලා කියනවා මේ ඇවිල්ලා ඉන්නේ අහවල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමෙක් මේ කතා කරන්න ඕන කියලා. මම ඒ මහාචාර්යතුමා මට කතා කරලා කියනවා මම මේ දිවයින පත්‍රයේ දිගටම ගත්තට මේ ලිපියේ යන්නේ 45 වෙනි කොටස මට මේක අවධානයට යොමු වුණේ නැහැ. නමුත් අර අපි පිළිවෙලට පිටුව යොමු කරාට පස්සේ රූපය හැඩය ලස්සන කරාට පස්සේ අර පිටුව අර මහාචාර්යතුමාගේ ඇහැ ගැටිලා එතුමා ඇවිල්ලා තියෙන්නේ අර පරණ පත්තර 40 ගානම පිටු ටික ගැනීම සඳහා. ඔබතුමා කියන්නේ මොන දේ කළත් පිළිවෙලක් ලස්සනක් ඒ ලස්සන යම් කිසි ගැඹුරක් කරා ජනතාව ගෙනියන්න. රසය අපි දෙන්න ඕන යහපත් අරමුණක් කරා ගෙනියන්න කියන්නේ. දැන් මේ පිටුවට වැඩිය හරිය පුංචි මේ වැඩසටහනේ දැන් අන්තිම විනාඩි 5. දැන් මම ලේඅවුට් එක හදන්න ඕනේ කාටත් සාධාරණ වෙන විදිහට. ඒකයි මේ ඒ උත්සාහයක යෙදුනේ. ඔබතුමියගෙන් පටන් ගන්නම්. අවසාන මිනිත්තු කිහිපය අම්මා කෙනෙක් විදිහ අම්මලට පණිවිඩයක් කියන එක වටිනව නේද? දැන් පොඩි එකෙක්ගේ කකුල හැපුණාම මේක සිද්ධෙව්ව නේද කියලා මේසෙට ගහනවා අම්මලා. එතකොට ළමයින්ගේ හිතේ අඳින්නේ පලි ගැනීම, වෛරය වගේ චිත්‍ර. ඒ වගේ චිත්‍ර අඳින එකේ හානිය අපි චුට්ටක් කියමු. අවසානයේකට හොඳම තැනකට ඔබතුමා ආවේ. ඒ අඳින චිත්‍රයේ හානිය පස්සේ දවසක තමන්ගේ අම්මටම විඳින්න ලැබෙනවා. මොකද ඒ පාවිච්චි කරපු අපි කියමුකෝ තියරි එක, ඒ સિદ્ધාන්තයම තමයි අනිත් අතට තමන්ගේ ජීවිතේ හැම ප්‍රශ්නයකම විසඳගන්න පාවිච්චි කරන්නේ. මෙතනදී අපි රූපය ගැන, අපේ බාහිර රූපය ගැන කතා කරා. මං හිතනවා ඔබතුමා මතු කරපු තැනත් එක්ක අපි වඩා අවධානයෙන් හදාගත යුතු තැනක් මව්වරු හැටියටත් තියෙනවා, පියවරු හැටියටත් තියෙනවා. වචනය කියන රූපයත් හදාගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් වචනය කියන ප්‍රබල මාධ්‍යයක් මම වැඩි දෙනෙකුගේ පිරිස අතරට ගිහින් තියෙන මේ කට හඬ පාවිච්චි කරලා නෙමෙයි මම භාවිතා කරන භාෂා මාධ්‍ය පාවිච්චි කරලා වැඩි ඕනේ කෙටියෙන් කිව්වොත් රත්තරන් පුතේ කියන වචනයට සංවේදී වෙන පිරිස ඔබ කියලාට වඩා සංවේදී වෙනවා. වයස නෙමෙයි අදාළ වෙන්නේ. අපිට දැන් උනත් නිවැරදි වෙන්න අපි මෙතුමා කිව්වා වගේ මාධ්‍යක වේවා මෙතෙන්ට දැනෙන්න කතා කරන එක. දැනෙන්න කතා කරන එක. ඒ හඬ ඔබතුමාගේ හඬට මට මතකයි මම උසස් පෙළ කරන කාලේ ඉඳලා
පුදුම ගෞරවයක්. මම කවදාවත් හිතුවේ ඔබතුමත් එක්ක මෙහෙම කතා කරන්න ලැබෙයි කියලා. නමුත් ඒ තිබ්බ ගෞරවය, ඒ හැඟීම අදටත් තියෙනවා. ඒ මොකද හඬ පෞරුෂය. අපි වැඩි දියුණු කරගත යුත්තේ රූපයෙන් පේන පෞරුෂය පමණක් නෙමෙයි, ආධ්‍යාත්මික පෞරුෂය. අපේ හාමුදුරුවෝ මතක් කරා පුදුමාකාර විදිහට දැනෙන්න කතා කරා. හඬ පෞරුෂය, අපේ මානසික පෞරුෂය හදාගන්න ඔබට රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. මගේ කතාව එතනින් අවසන් කරලා අනිත් අයට අවස්ථාව ලබා දෙනවා. හොඳයි. අපි ඉදිරියේදී හම්බෙන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ දැන්. චිත්‍ර තියෙනවනේ ශාන්තයි. අපි ඇඳගන්න චිත්‍ර හාමුදුරුවනේ මහසෝනා, හීරියකා, මෝහිනී, කළු යකා, තොට යකා, කළු කුමාරයා, තනිකන් දෝස ඔය ඔක්කොම චිත්‍රනේ. අපි සමාජයේ ඇඳලා තියෙන චිත්‍රේ රූප කොහොමද? මනසට ඇති කරන බලපෑම. ඒවා හරිද? ඒවා අපි ඒවා ඇඳගත්ත සදාකාලිකව දැන් පොඩි උන්ගේ ඔළුවටත් ඒක දාලා ළමයි අපිත් ඇඳගෙන ළමයාගෙත් අඳිනවා ඔය ටික. ඒ නිසා මේ බහුභූත චිත්‍ර ගැනත් පුහු කලාව ගැනත් අපි කතා කරන්න ඕනි. සමාජයේ අපි දකින්න අපි සතිය දෙකදී කරන්න ඕනේ. ශාන්ත මහත්තයාට විනාඩියක් දෙන්න. අපි හැමෝම චිත්‍ර ශිල්පියෝ. ශිල්පියෝ විල විතරක් මදි. හොඳ රස විඳින්න වෙන්න ඕන. ශබ්දෙනුත් අපිට රූප මැවෙනවා. ඒක වෙන කොහේ හරි තියෙන එකක් නෙවෙයි. තියෙන එක අරගෙන අපි මනසින් ඒවා අපේ මනස ඇතුලේ නිර්මාණය කරගන්න ශිල්පියෝ බවට පත් වෙනවා. හොඳයි ශාන්ත. අපේ හාමුදුරුවනේ. ඒ වගේම ලසන්ත මහත්තයා අවසානයේදී මේ විදිහට මම නිමා කරන්න කැමතියි. රූපේ පස්සේ යන්න එපා. බුදුහාමුදුරන්ගේ දේශනාව ඒක. ඇත්තටම අපි වන්දනාමාන කරන ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ රූපය හිතන්නකෝ. පිළිමේ විනාශ වුණොත් එහෙම නැත්නම් අපි කියනවා පිළිමේ බෙල්ල ගැලවිලා විනාශ වුණොත් අපි ඒ රූපයට කැමති නැහැ. බුදුහාමුදුරන් පිළිමේ විසි කරන තැනට ඇවිල්ලා. ඇයි? රූපේ පස්සේ යන නිසා. යථාර්ථය අවබෝධ කරගන්න කෙනා රූපේ පස්සේ යන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ සැබෑ චරිතය ගත්තොත් බුදුහාමුදුරුවෝ වයසට යනකොට උන්වහන්සේම දේශනා කළේ ජජ්ජර සකටන් විය. මගේ හරියට ශරීරයේ දි รา ගියපු මේ කරත්තයක් වගේ. ඒක හොඳටම දිරීමටපත් වෙලා. අපි මේ බුදුහාඳුරන්ගේ රූපය ලස්සනට ගත්තේ බුදුහාඳුරු ජීවමානව දකින්නට පහසු විදිහට ශ්‍රද්ධාව ඇති කරගන්න. හැබැයි බුදුහාඳුරු පිරිනිවන් පානකොට ශරීරයෙන් ඊට වඩා හරියට අර දුෂ්කර ක්‍රියා කළා වගේ ශරීරය ගොඩාක් වැහැරිලා. අපි කැමති නෑ බුදුහාඳුරු දැන් වැඩම කළොත් ඇත්තටම දැන් හිටියොත් එහෙම බුදුහාඳුරන්ගේ සැබෑ ස්වරූපය නෑ. අපි දැකපු බුදුහාඳුරු මේ බුදුහාඳුරු නෙමෙයි. ඇයි? අපි දැකපු රූපේ නිසා අපි හිත වෙනස් කරගන්න කැමති නෑ. හැබැයි යථාර්ථය ඒක නෙමෙයි. බුදුහාමුදුරුවෝ සැබෑ ලෙස දකින්න, උන්වහන්සේගේ ධර්මයේ සැබෑ ලෙස දකින්න. එතකොට ජීවිතේ නැමැති රූපේ ලස්සන කරගන්න පුළුවන්, යථාර්ථය අවබෝධ කරගන්නත් පුළුවන්. එහෙමයි අපේ හාමුදුරුවනේ. මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ආචාර්ය නැගෙනහිර හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය බැද්දේවල ධම්මකිත්ති ස්වාමින් වහන්සේ අද ස්වයංපෝෂිත සුභාෂිතයක් කරන්නට අපිට වැඩම කළේ. ඊටාම ගෞරවයක් ඔබ වහන්සේගේ පැමිණීම. බක්කුල මහරහතන් වහන්සේ වගේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ඊටාම පිං මේ ධර්ම දාණය වෙනුවෙන් අපි ඊටාම සතුටුයි. අපේ নমස්කාර පුරිස්සූතිය ඔබ වහන්සේට තිලින කරනවා. අපේ අතිදක්ෂ නිර්මාණ ශිල්පියෙක් ජනමාධ්‍යවේදියෙක් ශාන්තකේ හේරත් මහත්මයා සතුටුයි. සුභාෂිතයේ ඊටාම පිරුණා. ස්වයංපෝෂිත වුණා. අපිට බොහෝ දේවල් ඉතිරි කළා. හැම වැඩසටහනක් අවසානයේ ආරම්භයක් වෙනවාමයි නේද? ඊළඟට දැන් ඔන්න කළු කුමාර සීනයක් තියෙනවා. ඉදිරියේදී සුභාෂිතෙන් කතා කරන්න දීර්ඝායුෂ ලැබේවා. අපි ප්‍රාර්ථනා කරනවා තව චිත්‍ර ඔබ වැඩිපුර පොඩි ඔවුන්ගේ හදවතේ චිත්‍ර අදිනවා. සිතේ කැටයම් කරන හැම චිත්‍රණය කරන හැම රේඛාවක්ම වර්ණයක්ම මම හිතනවා ඒක ගුරුවරයෙකුගේ යුතුයකමක්. අපි හරි සතුටුයි. ඒ වගේ චිත්‍රසර් කෙනෙක් මේ රටේ පොඩි උන්ට ඉන්න එක ගැන. ඒක ඊටාම අපි සතුටෙන් මතක් කරන්න ඕනේ. ඒකනේ ඔබතුමියත් මෙතුමා ළඟට දරු පැටව අරන් ඉන්නේ චිත්‍රය ඉගෙන ගන්න. ඒ වගේමත් ඔබතුමියත් ඊටාම සතුටුයි අපිට සුභාෂිතයට මැදින් එකතු වුණාට. අපි දැන් එක පවුලක් විදිහට මේ රට යම් දායකත්වයක් ලබා දෙන්නට කොළඹ ටෙලිවිෂන් හරහා අපි කරනවා. මම හිතනවා ඔබ ඊටාමත්ම හරි තැනින් චිත්‍රය දකිපු කෙනෙක්, රූපය හඳුනාගත්ත කෙනෙක්. ඒ හඳුනාගත්ත රූපයේ ඔස්සේ ඔබ ලබාගත්ත දේ තනියෙන් ගෙදර තියාගන්න නැතුව නේද? මළුවල පුරවල බැඳලා ඇඳ යටට දාන්න නැතුව අපේ හාමුදුරුවනේ මේ සමාජයේ යහපත් කරන්න, අපේ රටේ වටිනාකම ඉදිරියට අරගෙන යන්න අර්ථයෙන් සහ චර්යාවෙන් ඔබ දක්ෂ මාතාවක් විදිහට, ගුරුවරියක් විදිහට, උපදේශිකාවක් විදිහට, මඟ පෙන්වන්නියක් විදිහට
මේ දරන වෑයම සාර්ථක වේවා. තිරසාර වෑයමක් බවට පත් වේවා. ඉතින් ඒ සියල්ල මතක් කරනවා. පුංචි දුවත් මතක් කළා කියන්න. එක දවසක් මැදින් හසලිනේ. හසලිත් අපි ආදරෙන් මතක් කරනවා. මේ දරු පැටියත් මම හිතනවා ආදර්ශමත් විදිහට අපිට අනාගතයක් දකින්න පුළුවන් වේවි. මනෝවිද්‍යා උපදේශිකා බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මියට අපේ ගෞරවී ස්තුතිය හදවතින් තිල්ල කරන ඔබතුමියට සුභාෂිතය අද ඉතාමත්ම හැඩ වැඩ කළාට ඔබ දැක්ක ඒ චිත්‍ර අත්දැකීමත් එක්ක හොඳයි. රූපේ රූපයක් කියලා හිතුවොත් මොකද වෙන්නේ? හැම මොහොතෙම මේක හිතන්න. ලබන සතිය හමු වෙමු සුභාෂිතයේ වැඩසටහනින්. සුබ සතියක් ඔබට. ඔබ අහලා තියෙනවද හුළඟට කොළ අතු හෙලවෙන හඬ? එහෙම නැත්නම් ඉරේලියේ හැඩතල රේඛාවන්? ඔබ අත්විඳලා තියෙනවද වෙරළට ගිහිල්ලා වෙරළේ රැල්ල පාගනකොට